අයිබෝන් කඩදාසිය ලොවට පැමිණීමේ චීන ජාතික ට්සායි ලුන් කියන කෙනාගේ විප්ලවයෙන් පස්සේ මුද්‍රණ ශිල්පයත් ඔවුන් හොයා ගන්නවා. නමුත් මුද්‍රණ ශිල්පය අත්පත් කරගන්නේ මුද්‍රණ යන්ත්‍රය හොයාගත්ත ජර්මන් ජාතිකයෝ ජොහන්ස් ගුටන්බර්ග් ප්‍රමුඛ බලකාය. ඉතින් මේ මුද්‍රණ ශිල්පය කඩදාසිය මුද්‍රණ තාක්ෂණය ලෝකෙට පහළ වීමත් එක්ක sannivedanaය කියන මාධ්‍යයේ මුද්‍රිත අකුරු වලට ලැබුණු වටිනාකම වැඩි වෙන්නට පටන් ගන්නවා. එතකොට ලෝකයේ පුවත්පත් බිහි වෙන්නට පටන් ගන්නවා. එහි ආభాෂය ඔස්සේ ලංකාවේද පුවත්පත් බිහි වෙන්නට පටන් ගන්නවා. ලංකාවේ පුවත්පත් ඉතිහාසය අපට වසර 220කට පමණ ඈතට යන්නට පුළුවන්. එය සමහර වෙලාවට පුවත්පත් කලාව බවට පත් වෙලා වසර 200කට ආසන්න වෙන්නට පුළුවන්. ඉතින් අපිට හිතුණා මේ භාෂාව සහ පුවත්පත් අතර තියෙන සහසම්බන්ධියාව පිළිබඳව අද ලිවිසර් ප්‍රේමේදී සාකච්ඡා කරන්න. පුවත්පත සහ පුවත්පතේ භාෂාව වෙනස් වුණු ආකාරය පිළිබඳව යම් විමර්ශනයක යෙදෙන්න. ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයාට අපි ආරාධනා කරා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඒ වගේම පුවත්පතේ භාෂාව සහ පුවත්පතේ තරුණකම පිළිබඳව කතා කරනකොට අපට අමතක කරන්නට බැරි නමක් අද පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාංචන දසනායක. අයිබෝන්. මම කැමති පුවත්පත් ඉතිහාසය පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙනම තිලක් මහත්මයා මේ කතා බහට ප්‍රවේශයක් හදාගන්න. මොකද අපේ පුවත්පත් තමයි අපේ මාතෘකාව බවට පත්වන්නේ. පුවත්පත සහ පුවත්පතේ ආගමනය පිළිබඳව යම් දල අදහසකින් සටහනකින් අපි ආරම්භයක් හොයාගමු. ඔව්. මානව sannivedana ඉතිහාසයේ ලොකුම විප්ලවය තමයි භාෂාවක් බිහිවීම. ඒකට භාෂාව බිහිවීමේ ප්‍රතිඵලය අපිට අත් කරගන්න පුළුවන් උනේ ඔබ කිව්වා වගේ පුවත්පත් කලාව ව්‍යාප්ත වීමත් සමග. දැන් මුද්‍රණ යන්ත්‍රය ගැන ඔබ සඳහන් කරානේ. මුද්‍රණ යන්ත්‍රය අපි දන්නවා අපේ ඉතිහාස කතාවේ අපි සෙල් ලිපිවල ලියලා පටන් ගත්ත ඉතිහාසයක් අපිට තියෙනවා. ඊළඟට පුස්කොළ පොතට ගියා. එහෙම ඇවිල්ලා තමයි අපි පරිණාමයත් එක්ක කඩදාසිය භාවිත කරන්න පටන් ගන්නේ. එතකොට ඒ කඩදාසිය සාමාන්‍ය විදිහට භාවිත කරන්න පටන් ගත්තට පස්සේ තමයි පුවත්පත් කලාව අපේ රටේ බිහි වෙන්නේ. ඉතින් ඔබ කියන්නේ පුවත්පතයි භාෂාවයි සම්බන්ධ කරලා අපි කතා කරන්න ඕනි කියලා. මොකද පුවත්පත මුද්‍රණ කර්මාන්තය කියලා ගත්තාම අපිට තියෙන්නේ කඩදාසියක්. මේ කඩදාසිය හිස් ගල්ලැල්ලක් වගේ තමයි. එතකොට මේක අර්ථ සම්පන්න පුවත්පතක් බවට පත් වෙන්නේ අකුරුත් එක්ක, භාෂාවත් එක්ක. භාෂාව කියලා කියන්නේ අකුරුයි, වචනයි, වාක්‍යයි. ලෝක ඉතිහාසයේ තියෙන සකලවිද සාහිත්‍ය, පර්යේෂණ, ඉතිහාස කතා, විද්‍යාත්මක ප්‍රබන්ධ මේ සියල්ල අරගත්තාම එතන තියෙන්නේ අකුරුයි, වචනයි, එහෙම නැත්නම් පදයි, වාක්‍යයි. එතකොට මේ ඔස්සේ තමයි අපි පුවත්පත් කලාව පටන් ගන්න. අකුරුයි, වචනයි, වාක්‍යයි. එතකොට මේක හරි හැටි භාවිතා කිරීම තමයි ලෝකයේ ලොකුම බුද්ධිමය විප්ලවය අපි කරන්නේ. එතකොට පුවත්පත කියන්නේ දැනුම බෙදීම, sannivedanaya කර ගැනීම, අන්‍යෝන්‍යව අදහස් කුමාරු කර ගැනීම. අපි දන්නවනේ ලෝකයේ සියලු සත්වයාගෙන් මානවයාට පමණයි කතා කරන්න පුළුවන්. මානවයාට පමණයි ලියන්න පුළුවන්. මානවයාට විතරයි භාෂාවක් තියෙන්නේ. එතකොට මේ මානවයා විසින් සොයාගත්ත අපූර්ව sannivedana ක්‍රමයක් තමයි පුවත්පත කියන්නේ. ඉතින් අපේ රටේ පුවත්පත් කලාව පටන් ගන්නේ අපේ රටේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයත් එක්ක අපි තැලී පෙනුණු යුගයක් තිබුණා. ඊට පස්සේ
ඔවුන් විසින් ආරම්භ කරන ලද යන මිෂනාරීන්ගේ වැඩපිළිවෙල සහ ඔවුන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව අභියෝගාත්මක ප්‍රකාශන නිකුත් කරන්න පටන් ගත්තා. ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරය කිරීම සඳහා අපේ ලංකාවට පැමිණි මිෂනාරීන් ඔවුන්ගේ ප්‍රකාශන ඔවුන් මුද්‍රණ කලාව අපිට කලින් පටන් ගත්තේ අපේ සිංහල බෞද්ධ මෙරට මුල් බැසගෙන හිටපු ජනතාවට කලින් ඔවුන් පටන් ගත්තා තමන්ගේ මිෂනාරී වරුන්ගේ න්‍යායපත්‍රයට අනුව මේ රටේ තිබිච්ච මේ සංස්කෘතික මුල් ගලවා දැමීමේ වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල සඳහා තමයි ඔවුන් ප්‍රකාශන පත්‍රිකා ප්ලකාඩ්ස් කියලා හඳුන්වපු නිකම් පොඩි පත්‍රිකා වගේ ඒවා පුවත්පත් ආයන ආදිය පටන් ගත්තේ. මේ අභියෝගයට පිළිතුරු සපයන්න තමයි අපි පුවත්පත් පටන් ගත්තේ. සිංහල බෞද්ධ ජනතාව මේ අභියෝගයට පිළිතුරු දීම සඳහා තමයි පත්තර පටන් ගන්නෙ. මේක අපේ සංස්කෘතික ජීවිතය බේරා ගැනීමේ අරගලයක ප්‍රතිඵලයක් හැටියට තමයි පටන් ගන්නෙ. එතකොට අපේ අභිලාෂය වුණේ අපේ ආගම ධර්මය අපේ ජාතිකත්වය අපේ සාර ධර්ම රැක ගැනීම. ඒ සඳහා අවියක් හැටියට තමයි අපි පත්තර පටන් ගන්නේ. ඔව් ඇත්තටම මේ කොලම්බෝ ජර්නල් වල ඉඳලා සිංහල බෞද්ධයා හරහා ලක්මිලි පහන හරහා ආපු පුවත්පත් ගමන් මග තරමක නැවුම් හැඩවලට කාලීනව පත් වෙන්නට පටන් ගන්නවා. දැන් පුවත්පත සහ භාෂාව එහෙම නැත්නම් පුවත්පත් භාෂාව පිළිබඳව කාංචන අපේ પરම්පරාව තේරුම් ගන්නේ කොහොමද? ඒ වගේම ඔබ පුවත්පත් ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙනකොට ඒ භාෂාව පිළිබඳව ඔබට ලැබුණු ගුරුහරුකම් සහ අවබෝධය මොන වගේද? අජිර දැන් අපි මේ ක්ෂේත්‍රයට එන කාලේ වෙනකොට මුලින්ම අපිට ඔළුවේ තිබුණේ මේ පත්‍රේ බලලා තමයි සිංහල ඉගෙන ගන්න වගේ අදහසක් තිබුණා මේ රටේ. ඉතින් මම හිතේ 90 දශකයේ වෙනකොටත් එහෙම තත්ත්වයක් තිබුණා. මොකද පුවත්පතේ භාෂාව වැරදි නම් අපි භාවිත කරනකොටත් භාෂාව වැරදි කියන එක තිබුණා. එතකොට අපි පුවත්පතට ආවහම අපිට කිව්ව දේ තමයි මේ හරියට භාෂාව ලිව්වේ නැත්තම් ඇති වෙන ප්‍රශ්නේ. හැබැයි තව පැත්තක් තිබුණා. ඔය 90 දශකයේ හරි සංක්‍රාන්ති කාලයක් නේ ලංකාවේ ගොඩක් දේවල් වලට FM නාලිකා එනවා. මේ දේවල් වෙනස් වෙනවා. එතකොට මේ පුවත්පත ඇතුලේ භාෂාව වෙනස් වෙන්න ඕනි, සරල වෙන්න ඕනි, මේ තියෙනවටත් වැඩිය සරල වෙන්න ඕනි කියන උදාහරණයකට මම තරුණයා පුවත්පතට මුලින්ම සම්බන්ධ වෙනකොට මට මතකයි මේක සරල කරන්න. අපි කියන කතා කරන භාෂාවෙන් මේක ලියන්න කියන වගේ එහෙම අලුත් ප්‍රවණතා තිබුණා. මම හිතන්නේ ඊට කලිනුත් ඒ වගේ ප්‍රවණතා එනවා නැති වෙලා යනවා. එහෙම තමයිනේ ඕනම දෙයක හැටි භාෂාවෙත් යොදා ගැනීම එහෙම. හැබැයි ඒ කාලේ පහු කරලා අපි එනකොට මම හිතනවා දැන් මේ අපිට ඊට වැඩිය මාධ්‍ය හම්බෙලා තියෙනවා සහ ක්‍රමවේදයන් හම්බෙලා තියෙනවා භාෂාව ඉගෙන ගන්න. ඉතින් පුවත්පතකින් භාෂාව ඉගෙන ගන්නවා කියන තැනින් එහාට ගිහිල්ලා තියෙනවා ලෝකේ. ඉතින් ලෝකේ නෙවෙයි මේ රට විශේෂයෙන්. ඒතකොට සිංහල භාෂාව ඉගෙන ගැනීමේදී පුවත්පත කියවීම තුලින්ම නෙවෙයි භාෂාව ඉගෙන ගන්න තැනට ඇවිල්ලා තියෙනවා. මොකද දැන් අධ්‍යාපනය ලබාගත හැකි ක්‍රමවේදයන් බොහෝයිදී. ඉතින් ඒ අනුව තමයි අලුත් පන්නේ මම කියන්නේ ඔක අලුත් කියලා. ඉතින් මොකද පුවත්පත් කියන එකම පරණයිනේ. නමුත් අපි මේකට ශාස්ත්‍රය වෙනස් වෙනත් එක්කම යම් ආකාරයක වෙනත් දේවල් ඇතුළු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ වෙනකොට ඉංග්‍රීසි වචන යොදා ගන්නවා. මම නම් සමහර වෙලාවට ජාත්‍යන්තර මූල්‍ය අමර මුදල කියනවා වෙනුවට IMF කියන වචනේ යොදනවා. ඉතින් මොකද ඒක හේතුව ඒක භාවිතේ දන්න බොහොම සරල වචනයක් බවට පත් වෙලා තියෙන නිසා. අපි ඒක ගැන මම හිතේ පස්සේ කතා කරන්න පුළුවන්. නමුත් මේ අලුත් මේ අපිට හම්බෙලා තියෙන දැන් මේ වකවානුවේ මම හිතනවා මේ භාෂාව ඉගෙන ගන්නම නෙවෙයි දැන් තියෙන්නේ. දැන් ඒ බොහෝ පිරිසකට තේරෙන ආකාරයට sannivedanaya කර ගැනීම අතිශය වැදගත් වෙලා තියෙනවා මේ කාලේ.
අතීතයේත් ඒකම තමයි මූලිකම කරුණක්. ඒ කියන්නේ සියලු දෙනාටම තේරුම් ගත හැකි ආකාරයට sannivedana කිරීම පුවත්පතක ප්‍රධානම ලක්ෂණයක් වෙන්න ඕනේ. නමුත් ඒකින්ද තමයි මේ සරල භාෂාව පාවිච්චි කරන්නේ. මම හිතන්නේ උනාට පසු කාලීන මේ සරල භාෂාව කියන එක වැරදි විදිහට තේරුම් ගත්ත මේ හරිම මේ අපි ගෙදර කතා කරන විදිහට පත්තර ලියන්න මාධ්‍ය කතා කරන්න යොමු වුණා. ඉතින් දැන් තියෙන්නේ අර සංක්‍රාන්තිය ඉවර වෙලා අපි ආයි මේ කොහොමද මේ හරි ෆෝමැට් එක හොයාගන්න තැනට තමයි ආයි එන්නේ. ලංකාවේ නම් මං හිතන්නේ පුවත්පත්වලත් අපි කොතැනද හොයාගන්නේ? අපි කොතැනද මයිලේ තිලක් මහත්තයා අපිට කියයි පස්සේ මේ කොහොමද මේ ශීර්ෂ පාට කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන. දැන් අපි සමහර පුවත්පත්වල දකිනවා වචන 15ක විතර ශීර්ෂ පාටයක් තියෙනවා. අවශ්‍යම වචනේ ඊටාම පොඩියට තියෙනවා. අනවශ්‍යම වචනේ ලොකුවට තියෙන ඒවා. ඉතින් එහෙම කාලයක අපි දැන් තමයි මම හිතන්නේ අපි හොඳම තැනට ඇවිල්ලා තියෙන්නේ. භාෂාව කොහොමද හරියටම යොදාගන්නේ කියන එක. මොකද අපි අර භාෂාව ඊටාම වැදගත් කියන තැනින් ඇවිල්ලා ඊට පස්සේ අපි සරල වෙන්න ඕනේ කියන තැනට ගිහිල්ලා ඒ අති සරල වෙලා දැන් ආයි අපි හොයනවා කොහොමද මේක එහෙම නෙවෙයි සියලු දෙනාටම තේරෙන යහපත් භාෂාවකින් sannivedanaya කරන්නේ කියලා. ඔව් ඇත්තටම දැන් පුවත්පත් සකස් කරන්න තිලක් මහත්මයා මේ හරි ඉක්මනට දැන් අපි පොතක ග්‍රන්ථකරණයේදී අපි ඒත් පාවිච්චි කරන්නේ භාෂාව. එතකොට මේ හැබැයි මේ පුවත්පත් භාෂාව සහ පොතක භාෂාව අතර තියෙන මේ පැහැදිලි වෙනසක් අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා නේද? ඔව් වගේ දැන් අපි පොත්පත් කලාවේ කියන්නේ headlines and deadlines කියලා. හෙඩ්ලයින් එකයි ඩෙඩ්ලයින් එකයි. අපි මේ ශීර්ෂ පාට දෙමිල්ල කියන්නේ අපි පත්තරේ සකස් කිරීම. ඩෙඩ්ලයින් එක කියන්නේ අපිට නිශ්චිත පත්තරේ මුද්‍රණයට යවන්න ඕනේ වෙලාව. ඒකට හෙඩ්ලයින්ස් and ඩෙඩ්ලයින්ස් කියලා තමයි අපි කියන්නේ. හැබැයි මේ ඇතුලේ තමයි මේ කටයුත්ත කරන්න ඕනේ. අපිට පොතක් ලියනකොට ඕන තරම් කල් ගන්න පුළුවන්, ඕන තරම් පරිශ්‍රණ කරන්න පුළුවන්, රෙෆරන්ස් කරන්න පුළුවන්, මූලාශ්‍ර හොයාගෙන යන්න පුළුවන්. පත්තරයක එහෙම බෑ. පත්තරයක නිශ්චිත කාල පරාසයක් ඇතුලේ අපි අවශ්‍ය සියලු දේ එක්රැස් කරගෙන ලියලා මුද්‍රණයට සකස් කරලා මුද්‍රණ යන්ත්‍රයටත් අපි මේක යවන්න ඕනේ. එතකොට වජිර මේ කාල පරාසයේ ප්‍රශ්නයක් අපිට තියෙනවා. ග්‍රන්ථකරණයේදී ලැබෙන දීර්ඝ කාලයක් හෝ ඉඩහසරක් හෝ අපිට පත්තරේ ලැබෙන්නේ නැහැ. ඒකෙන් අපිට අවසරයක් ලැබෙන්නේ නැහැ. කඩිමුඩියේ ඉක්මනට මේ කඩිනමින් කරයි කියලා අපිට වැරදි සහගතව හෝ දුර්වල විදියට හෝ පත්‍රයක් නිර්මාණය කිරීමේ බලපත්‍රයක් අපිට ලැබෙන්නේ. අපි කරන කාර්ය ඊටාම නිවැරදිව අර නිශ්චිත ගුණාත්මක භාවයෙන් යුක්තව පාඨකයාට දෙන්න ඕනේ. දැන් කාංචන කිව්වනේ මේ සරල කරණය කිසිම අවුලක් නැහැ. බස සරල වෙන්න ඕනේ. අපිට අපි පත්‍ර කලාවට 60 ගණන් වල එනකොට ඇතම් කතුරුවරු අපිට ඉතාම හොඳ උපදේශයක් දුන්නා. බොහොම පළපුරුදු ජ්‍යෙෂ්ඨයෝ හිටියේ. එයාගෙන් බොහෝ දේ අපිට ඉගෙන ගන්න ලැබුණා. ඒගොල්ලෝ කියන්නේ පහේ පන්තියේ ළමයට තේරෙන්න පත්‍රේ ලියන්න. එතකොට ඒක මහාචාර්යවරයාටත් තේරෙනවා, ගොවියටත් තේරෙනවා. පහේ පන්තියේ ළමයාව ඉලක්ක කරගෙන ලියුවොත් ඒ ලියන ලියවිල්ල හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට ලිය වෙනවා කියන එක තමයි අපිට කිව්වේ. දැන් මට මතකයි ප්‍රවෘත්තියක් ලියුවා කාංචන අපේ එක වාර්තාකාරයෙක් ඊයේ කොළඹට ඇදු හැලුණු මහා වර්ෂාවෙන් මාර්ග යට වී යාන වාහනවල ලොකු තදබදයක් ඇතිවිය. කතුරුතුමා කතා කරා මෙහෙනවා මොකක්ද ඉසේ මේ ලියලා තියෙන්නේ කියලා ඇහුවා. ඊයේ කොළඹට මහා වැහි ඇද වැටිනි. මාර්ග මේ පාරවල් යට විය. යාන වාහන තදබදයක් දක්නට ලැබුණි. ඕක තමයි කියන්නේ. ඊයේ කොළඹට ඇදහැරුණු ධාරානිපාත වර්ෂාව නිසා මහා මාර්ග යට වී මොනවද මේ අපබ්‍රංශ? දැන් සරලකරණය කරයි කියන්නේ දෝෂයක් නෙවෙයි. සරලකරණය විය යුතුයි. විශේෂයෙන්ම අද වගේ කාලෙක මේ පත්‍රය බලනකොට අපි ශබ්දකෝෂ විශ්වකෝෂ පෙරලන්නේ නැහනේ.
අපිට කියවූ සැනින් අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ සරලකරණය කියන්නේ වැරදි භාෂාව නෙවෙයි. සාවද්‍ය භාෂාව නෙවෙයි. දෝෂ සහිත භාෂාව නෙවෙයි. නිවැරදි සරල භාෂාව. ඒකට යන්න අපිට බලපත්‍රයක් තියෙනවා. අපිට සාධාරණ හේතු තියෙනවා. අනිත් එක භාෂාව කියන එක තැන නැවතිච්ච දෙයක් නෙවෙයිනේ. මේක ප්‍රවේගිකයක්. මේක දවසින් දවස වෙනස් වෙනවා. දැන් මල භාෂා තියෙනවා. ඒ වායේ විවරණ රීතිවත් භාෂාවේ වචනවත් ඒ වායේ අර්ථවත් කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ. මේ මල භාෂා ඒ විදිහටම තියෙනවා. එතකොට ඒවා නිකම් ප්‍රගල්භව නිකම් ගල් ගැහුණා වගේ අර අයිස් කුට්ටි හැදුනා වගේ තියෙනවා. හැබැයි ජීව භාෂාවක් එහෙම නෙවෙයි. ජීව භාෂාවක් කියන්නේ දවසින් දවස මේකට වචන එකතු වෙනවා, වචන අඩු වෙනවා, වචන වෙනස් වෙනවා. දැන් අපි පාසල කියලා ලියනවනේ දැන්. නිවැරදි වචනේ පාසලනේ. ලක්සල නෙවෙයිනේ ලක්සල. කිරිහල කිරිසල කියන්න පුළුවන්. කිරිහැල නෙවෙයිනේ. එහෙමනම් සැල නෙවෙයි හල. ශාලාව කියන එක සල. හැබැයි පාසල කියලා පාවිච්චි කරනවා. පාසල කියන. පාසල තමයි හරි. ලක්සල කිරිහල නිවැරදි වචනේ පාසල කියන එක. හැබැයි අද පාසල කියලා අපි ඔක්කොම පාවිච්චි කරනවා. අපේ විභාග වලට පාසල් පොත්වල පාසල කියලා පාවිච්චි කරනවා. මොකද ව්‍යවහාරය. දැන් අද පාසල කියන එක ආපහු හරවන්න බැරි තරමට අපි භාවිතා කරලා ඒක ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට අපි ඒක නම් ඉතින් භාවිතා කරාට කිසිම වැරද්දක් නැහැ. ඉතින් ඒ වගේ අපිට තියෙන්නේ නිවැරදි භාෂාව භාවිතා කිරීම. මම මේ සංග්‍රහයේ පාවිච්චි කරලා තියෙන එක්තරා උද්දෘත පාඩයක්. මේ භාෂාව ගැන කියනකොට කාංචන මේක මම හිතන්නේ ඉතාම වැදගත්. මේක කන්ෆියුසියස්ගේ උද්දෘත පාඩයක්. ඔහු කියනවා මට රටක් පාලනය කිරීමට වරම් ලැබුණොත් මා පළමුවෙන්ම කරන්නේ භාෂාව නිවැරදි කිරීමයි. මේ තරම් වැදගත්කමක් ඇයි කන්ෆියුසියස් දෙන්නේ මේ පාලන බලයක් ලැබුණොත් කරන පළවෙනි දේ භාෂාව නිවැරදි කිරීමයි කියලා. ඒ මොකද මන්ද භාෂාව නිවැරදි නැත්නම් කෙනෙකු විසින් පවසනු ලබන්නේ ඔහු අදහස් කරන දේ නෙවෙයි. මම හරියට පැහැදිලිව කතා නොකළොත් වජිරටත් කාංචනටත් තේරෙන්නේ මම කියන දේ නෙවෙයි වෙන්නේ මොකක්ද එකක්. එතකොට මගේ සංනිවේදන දුබලතාවක් එතන තියෙනවා මගේ භාෂාව භාවිත කිරීමේ වැරද්ද නිසා. භාෂාව නිවැරදි නැත්නම් කෙනෙකු විසින් පවසනු ලබන්නේ ඔහු අදහස් කරන දේ නෙවෙයි. කියනු ලබන්නේ අදහස් නොකළ දෙයක් නම් කල යුතුව තිබෙන දේ නොකෙරේ. එතකොට මට ඔබෙන් කරගන්න තියෙන කටයුත්ත ඔබ තේරුම් ගන්න. එතකොට ඒ කටයුත්ත වැඩේ කෙරෙන්නේ නැහැ. ඔබ කරන්නේ වෙනින් දෙයක් වෙන්න පුළුවන්. මගේ විධානය මගේ මම කියපු දේ වැරදි. මගේ භාෂා දෝෂය නිසා ඔබට තේරෙන්නේ නැහැ ඔබ කරන්න ඕනේ දේ. නොකල දෙයක් නම් කල යුතුව තිබෙන දේ නොකරේ. කල යුතුව තිබෙන දේ නොකරන කල්හි සාදු චර්යාව හෙවත් යහපත් චර්යාව හා කලාව පිරෙහි. අපි මම බලාපොරොත්තු දේ ඔබෙන් නොකරනවා නම් මේ සමාජයේ සාමාන්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සමාජයේ පිරිහෙනවා, කලාව පිරිහෙනවා, යුක්තිය සාධාරණය වල්වදී එවිට මිනිස්සු මම්මුලා වෙති, අසරණ වෙති. මේ නිසා තමයි කන්ෆියුසියස් කියන්නේ භාෂාව නිර්වද්‍ය ලෙස භාවිතා කළොත් තමයි අපිට හරියට sannivedanaya කරගන්න පුළුවන් වෙන්නේ. මම කියන දේ ඒ හැටියෙන්ම ඔබට තේරෙන්නේ මම හරියට භාෂාව භාවිතා කරොත් විතරයි. එහෙම නැත්නම් මම කියන දේ ඔබ තේරුම් ගන්න වෙන විදියකට එතකොට ක්‍රියාත්මක වෙන්නේ වෙන දෙයක්. එතකොට සිද්ධ වෙන්නේ අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. ඔන්න ඕක නිසා තමයි අපි භාෂාව නිවැරදිව භාවිතා කරන්න කියන්නේ. සරලව භාවිතා කරන්න එපයි කියලා අපි කොහෙවත් කියන්නේ නැහැ. එතකොට අලුත් වචන එකතු වෙනවා. අද පරිගණකත් එක්ක කාංචන අද කොච්චර භාෂාවට අලුත් වචන එකතු වුණාද? වෛද්‍ය විද්‍යාවත් එක්ක කොච්චර එකතු වුණාද? මොකද්ද අජරාකාශ විද්‍යාවත් එක්ක කොච්චර එකතු වුණාද? දැන් අලුත් වචන තියෙනවා. ලෝව අපිට ඔක්කොම අයින් කළා අර පොළොන්නරුවේ හෝ අනුරාධපුරයේ භාෂාව විතරක් තියාගෙන අපිට අදහස් වමාරු කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ පොහොසත් වෙන භාෂාව වෙනස් වෙන භාෂාව අපිට කැපයි. අපිට අයිති, අපිට උරුමයි. අපිට ඒක භාවිතා කරන්න ඕනේ. ඒ භාෂාව කියන්නේ අපේ සේවකයෙක් මිස අපේ ස්වාමියෙක් නෙවෙයි කියලා කියනවා. භාෂාවට අපි වහලෙක් වෙන්න ඕනේ නැහැ.
භාෂාව අපේ වහලෙකු බවට පත් කළ ගත යුතුයි. එතකොට තමයි අපි කියන දේවල් හරියට sannivedanaya වෙන්නේ. ඒ නිසා මේ අපි පත්තරවල කරන්නේ භාෂාව සේවකයෙක් කර ගැනීම, එහෙම නැත්නම් වහලෙකු කරගෙන අපිට උමනා දේ sannivedanaකාරී නියැලීම. ඉතින් මේ නිසා තමයි අපි කියන්නේ මාධ්‍යයට නිවැරදි භාෂාව භාවිත කරන්න ඕනේ කියලා. නිවැරදි භාෂාව සහ පුවත්පත් කලාව, එහෙම නැත්නම් භාෂාවත් එක්ක පුවත්පත් සාහිත්‍යය බැඳිලා තියෙන්නේ කොහොමද? එය කාලානුරූපව වෙනස් වෙන්නේ කොහොමද? එම වෙනස් වන්නට හේතු මොනවාද? මේ ආදී වූ කාරණා තමයි අද ලිවිසරි ප්‍රේමයේදී අපි සාකච්ඡා කරන්නේ. අපිට පළමු විරාමයට යන්න අවසර දෙන්න. ගිහින් එනවා ආයෙත් කතා කරන්න. අපි අද කතා කරන්නේ පුවත්පත් භාෂාව පිළිබඳව. මේ දවස රිවිරස මුල් පිටු වල තිබුණු භාෂාවන් පිළිබඳව 1961-85 කාලේ පුංචි මේ අවබෝධයක් ලබා ගන්නත් එක මට හිතුණා මේ ටික පොඩ්ඩක් ඔබට පෙන්වමින් කියවන්න ඕන කියලා. ජීවන වියදම අඩු කිරීමට ආණ්ඩුව වෑයම් කරයි. අයවැය ලේඛනය පිළියෙල කරන්නට පටන් ගනී. දැන් ලේඛනය කියලා කියන එක බැඳලා ලියලා තියෙන්නේ. මේ 1947ක් වූ ඔක්තෝබර් මාස 27 වෙනි සඳුදා ගෝල් පේස් හෝටලයේ පැවැත් වූ උඩවැඩියා ඕකිඩ් පුෂ්ප සංගමේ 13 වෙනි ප්‍රදර්ශනයට පැමිණ සිටි අග්‍රාමාත්‍යතුමා හා මුවර් ආර්යාවද ජේ.ඒ. ක්ලබ් මහතාද මේ ඡායාරූපයෙන් පෙනේ. දැන් ග්‍රාම සංවර්ධනයට මුල් තැන ලැබේ. නගරයේ ඉඩම් හා ගෙවල් බදු සිංහල පත්‍ර කලාව නව යුගයක් උදා වේද. මෙහෙම මේ ඔස්සේ ගන්න පුළුවන් අදහස් තියෙනවා. ගෝල් පේස් වගේ කෙනේ ෆර් පාවිච්චි වෙලා නැහැ ඒක. ෆර් තිබුණේ නැහැ. ඒතර මේ 47. එතකොට අලුත් බද්ද ණයක් ලෙස සැලකේ මේ 61. ඒතර 61 වෙනකොට තරමක් අර ෆොන්ට් එක එහෙම චුට්ටක් සංවිධිත වෙලා තියෙනවා. වෙඩි නොකන රියක් ලැබේ. දැන් වැඩි නොවදින දැන් පාවිච්චි කරන්නේ. එතකොට බර්ලින් සීමා වයසයි භික්ෂු තහනම ඉවත් වෙයි. මේ ආදී වූ දැන් මේ ඔබට පේන්නේ මේ පැරණි පුවත්පත්වල සටහන්. තවත් ආසියා ජාතීන්ගේ සම්මේලනයක්. කුඹුරු පනත ගැන උපවාස තර්ජන. නේරු බේරේ ළඟදීම නිදහස. මේ ආදී වල තාම මේ මුදල් ඇමති ඉල්ලා අස්වේ. දැන් නෙමෙයි මේ ඉස්සර එකක්. 62 අගෝස්තු මාසේ පත්තරයක්. මේ බලන්න තාම හොඳින් මේවා හොයාගන්න පුළුවන්. මේ පරණ පත්තරවල තිබිච්ච අකුරු, අච්චු අකුරු. හඳට ගියා, ඇවිද්දා, ජයගත්තා. ඒ හඳට ගියපු ප්‍රවෘත්තිය මේ දෙන්නේ. මේ 69 ජූලි මාසේ 21 වෙනිදා දවස් පත්තරේ. එතකොට මේ ආදී වූ පුවත්පත් මුල් පිටුවල සටහන් සමහරලාවට ඕකෙන් පේන දෙයක් තමයි වජිර. පුවත්පත් කලාවේ අපි හිතනවානේ මේ එදිනෙදා ප්‍රවෘත්ති පළ කරන්න කියලා. දැන් මේ ඔය මේ සිරස්තල් ටික අරගෙන බැලුවාම බලන්නකෝ. ඉතිහාසයනේ අපි ලියලා තියෙන්නේ. මේ නොනිල ඉතිහාසයක් තමයි අපි පත්තරවල මේ අද සටහන් කරන්නේ. අපි හිතනවා මේ නිවුස් එක දැම්මාම හෙට මිනිස්සු බලලා මේක පැත්තකට විසිකරනවා කියලා. නමුත් එක්තරා විදියකට නොනිල ඉතිහාසයක් පුවත්පත් කතුරු ලියන්නේ. දැන් අපි ඕවා වාර්තාගත කරලා තියෙනවා. දැන් ඔය අතර තිබුණ මම දැක්කා අර දරුවව බේරගන්න සේපාල ඒකනායක ගුවන් යානය පැහැරගත්ත කතාව. දැන් අපේ රටේ ශ්‍රී ලාංකිකයෙක් ගුවන් යානාවක් පැහැරගත්ත මුල් අවස්ථාව සහ එකම අවස්ථාව මෙතෙක්. එතකොට මේක අපේ ඉතිහාසයේ කිසියම් විදියක සුවිශේෂී සිදුවීමක්. ඉතින් මේක ඉතිහාසයක්. එතකොට අපි නොනිල ඉතිහාසකරුවන් තමයි පුවත්පත් කරුවන් කියන්නේ. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා, අපිට යුතුයකමක් තියෙනවා, අපිට වගකීමක් තියෙනවා මේ ඉතිහාසයේ නිවැරදිව ලියා තැබීම. එහෙම නැත්නම් අපි ඉතිහාසයේ මේ වැරදි ඉතිහාස පොතක් ලියපු පුද්ගලයන් බවටපත් වෙනවා. කොන්ෆියුසස් තුමා ගැන කියවන්නේ දැන් සමහර ලාවට අද කාංචන මේ සමහර ලාවට මේ එහෙම අදහසක් පත්තරයට ගේන්න ඕන වුණොත් කොන්ෆියුස් අදහසක් කිව්වා වගේ අදහසකට එන්න පුළුවන්. කොන්ෆියුසස් පවා කොන්ෆියුස් වෙයි කියලා වගේ ලියන්න පුළුවන්.
ඒ කියන්නේ මේ නිර්මාණශීලී භාෂා භාවිතයට කොහොමද පුවත්පත තුළ ඉඩ හැදෙන්නේ? දැන් අර පුවත්පත්වල අපි දැක්ක මේ පරණ පුවත්පත්වල අර නිර්මාණශීලීත්වයට එහෙම ඉඩක් හැදෙන විදිය දැන් සමහරලාට මුද්‍රණ ශිල්පයත් එක්කම අපිට මේක මේ මුද්‍රණ තාක්ෂණයත් එක්කම මේක සාකච්ඡා කරන්න පුළුවන් අදහසක් ඔබ අපිට මතු කරා. මම කැමතියි එතනින්ම. ඔව් ඒක තමයි. දැන් වජිර දැන් ඔය මේ කාලේ තිලක් මහත්තයා හොඳට මොකද දන්නවා. දැන් අපි අච්චුවකුරු යොදාගත්ත කාලේ කියන එක. ඒතකොට අපි දැන් ඊයන් අකුරු. ඔව් ඊයන් අකුරු. ඒතකොට ඕකෙදී අපි ඉඩ තියෙනවා. මේ ස්පේස් එකක් තියෙනවා. ප්‍රධාන සිරස්තලයේ දාන්න. ඒ ඕනෑම ප්‍රවෘත්තියකට සිරස්තලයක් දාන්න ඉඩක් තියෙනවා. එතකොට ඔය ඉඩ ඇතුලේ භාෂාව හැසිරවීම තමයි ජයග්‍රහණය. මට දැන් ඔබ කතා කරන අතර වාරේ මට ඒක සමීප රූපයකින් පෙන්වන්න පුළුවන්. දැන් කියන්නේ මේ ප්‍රවෘත්තිය ලියලා මේ ඔබ දකින මේ සීමාවේ ප්‍රවෘත්තිය ලියලා හොඳට බලන්න මේ ප්‍රවෘත්තිය ලියලා තියෙනවා. මේ ප්‍රවෘත්තිය ලියලා තියෙනකොට එහි සිරස්තලය සඳහා මේ තීරුව වෙන් කරලා තියෙනවා. එතකොට මේ තීරුව වෙන් කරලා තියෙන්නේ මේ හිස් ඉඩක් තියලා. ඒතර ඒ හිස් ඉඩ පුරවන එක තමයි මේ සිරස්තලය ලබා දෙන්න වක්කීම වෙන්නේ. ඒක තමයි. දැන් අපි ඉස්සර කියනවා පුවත්පත්වල ශීර්ෂ පාඨය යොදන්න කතෘවරු උපකතෘවරු භාෂාව එක්ක සෙල්ලම් කරන හරඹ කරන අය කියලා. ඒකට හේතුව තමයි ඔය. මේ ඉඩ ඇතුළේදී අර මුළු ප්‍රවෘත්තියේම තියෙන දේ හරියට පාඨකයාට සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන් ඒක ඉදිරිපත් කරනවා. ඒතකොට සමහර වෙලාවට කියනවා මේ ප්‍රවෘත්ති ඉතාමත් වැදගත් නිසා අකුරු ලොකු වෙන්න ඕනේ. ඒතකොට තවත් අපිට වචන අඩු වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඒ තියෙන ඒක ලොකු පීඩනයක් ඇත්තටම. ඒ පීඩනේ නැතිවීම දැන් කාලේ අපිට ලැබිච්ච වාසනාවක් කියලා. ඇත්තටම ඒ කාලේ අපි ඔකට කිව්වේ අර කෝට් එකේ හැටියට මිනිහා කපනවා. අපි සාමාන්‍යයෙන් අපි මිනිහා මිනිස්සයාගේ හැටියටනේ කෝට් එක කපන්නේ. දැන් ටේලර් උන්නේ කරන්නේ පුද්ගලයාගේ හැඩරුව අනුව යාගේ ප්‍රමාණයට අපි කෝට් එක මහන එක. හැබැයි අපි ඒ කාලේ ඔහොම දෙයක් වුණාම කියන්නේ අර කෝට් එකේ ප්‍රමාණයට මිනිහව කපන එක තමයි අපි කරේ. ඒ වගේ අමාරු කාලයක් තිබුණා. මොකද මේ ඊයන් අකුරු ලොකු පුංචි කරන්න බෑනේ. එතකොට අපි ඉස්සර chart එකක් පාඩම් කරන් හිටියා. 18 අකුරු 10යි තනි තීරුවකට. 24 අකුරු 8යි. 30යි ඔය පොයින්ට් තිබුණා ඒ අකුරු වල ප්‍රමාණ. එතකොට ඒ සිරස්තල වලට අපි අකුරු තෝරගන්නවා. 30යි අකුරු 48 අකුරු 60 අකුරු 72 අකුරු ඒ කාලේ තිබුණේ 90 අකුරු තමයි ලොකුම අකුරු. ඊයන් අකුර ලොකු එක. ඊටත් වඩා ලොකු දැන් බණ්ඩාරනායක ඝාතනය වගේ එකක් වෙන කාලේ වෙනකොට 90ටත් වැඩි ලොකු අකුරක් දාන්න ඕනේ මේ ප්‍රවෘත්තිය. විශාලම මේ රට හොල්ලන ප්‍රවෘත්තියන්නේ. එතකොට අපිට තිබුණා ලී අකුරු අර පෝස්ටර් වලට දාන්නේ. ඒ පෝස්ටර් අකුරු මේ ඊයන් වලින් වක් කරන්න බෑ. එතකොට අපි මේ ලී අකුරු තෝරලා තමයි බණ්ඩාරනායක ඝාතනයක් හරි මොකක් හරි කියලා දාන්නේ අර ලී අකුරු වලින්. එතකොට ඔය අරගලය මේ කාංචන අපේ කාලෙත් තිබුණා. ඔබත් මුල් අවදියේදී ඒ අකුරු පාවිච්චි කරා. නෑ. මම එනකොට අපි පටන් ගන්නකොට ඒක ඉවරයි. මේ කම්පියුටර් මේ පරිගණකයට ඇවිල්ලා. ඔව් ඇවිල්ලා. මොකද ඕකේ ඊළඟ ස්ටෙප් එක උනේ ඒක තමයි. දැන් මේ අපි කරන පරිගණක අකුර නෙවෙයි. දැන් අපි මුද්‍රණයේදී යොදාගන්නේ කෙලින්ම අපි පරිගණකයෙන් තමයි පිටුව හදන්නේ. නමුත් මේ මෙතුමාලා කාලෙන් පස්සේ ආපු එක තමයි අපි ටයිප් සෙට් කරලා කොලම්ස් වලට ටයිප් සෙට් කරලා ඒ ටික අලවන එක. ඒ ටික වෙනමම අලවලා ඒක තමයි අපි ෆොටෝ කරන්නේ. ඒක තමයි එතකොට තිබුණේ. එතකොට අපිට ටිකක් ලේසි අපිට කම්පියුටරේ කරන කෙනාට කියලා හෙඩින් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ටික. දැන් ඔය මේ අපි කියනවා මේ පාඨකයක් ග්‍රාහකයා එහෙම නැත්නම් පාඨකයා ඉලක්ක කරලා ලියන පාවිච්චි කරන භාෂාවක් තියෙනවා. දැන් එහෙම පාඨකයා ඉලක්ක කරගෙන පුවත්පත් කරුවාට භාෂාව හසුරවන්න පුළුවන්ද? දැන් අපි අර කලින් කියපු මේ ශීර්ෂය වගේ දේවල් කතා කරනකොට මෙහෙමයි. ඕකදී පොදු මතයයි මගේ මතයයි ටිකක් වෙනස් වජිර. මම කියන්නේ මේ එක පාඨක කොට්ටාශයක් ඉලක්ක කරලා පත්තර කරන්න බෑ. ඒක මම පෞද්ගලිකව විශ්වාස කරනවා. අපි මෙන්න මේ අයටයි පත්තර කරන්නේ. අපි මේ අයට විතරයි කරන්නේ. එහෙමනම් අපිට ඒ පිරිස හොයාගෙන පත්තරේ විකුණන්න හෝ දෙන්න වෙනවා. දිය යුතුයි. දැන්
ඔක ලොකු සංවාදයක්. එතකොට අනිත් පැත්තෙන් අපි යම්කිසි කොට්ටාශයක් නම් කරලා අපි මේගොල්ලොන්ට කරන්න කියලා. ඒගොල්ලොන්ගේ භාෂාව ග්‍රාම්‍යයි කියලා. ඒගොල්ලොන්ගේ භාෂාව ඒගොල්ලන්ට තේරෙන්නේ මෙන්න මෙහෙම කිව්වොත් කියලා. මම කැමති නැහැ උදාහරණ ගන්න. මොකද ඒක කොට්ටාශයකට නරක වෙන හින්දා. ඒතකොට අපි එහෙම කරාම අපේ අවශ්‍යතාවය ඊට වෙන්නේ නැහැ. අපි හැම වෙලෙම බලන්නේ මේ අය කොහොමද මේ පත්‍රය ගන්නෙ, මේ අයව අපි රඳවා ගන්නෙ කොහොමද කියලා. මම හිතනවා ඊට වැඩිය හොඳයි අපි හිතමු භාෂා දැනුම අතින් යම්කිසි පිරිසක් ඉන්නවා පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා. තව පිරිසක් ඉන්නවා ඉහළම. ඒකට ඇයි අපි මේ ඉහළේ පොඩි ගැටලුවක් තියෙනවා. ඔබ කියන එක ඇත්ත හරි. හැබැයි දැන් ඔය ජාතික පුවත්පතක පොදු ජාතික පුවත්පතක ඔය ගැටලුව හරි. ඒක අපිට බෙදන්න බෑ. ළමයි කියවනවා, කාන්තාව කියවනවා, ගෘහිණීන් කියවනවා, ගොවීන් කියවනවා, උගතුන් කියවනවා, මහාචාර්යවරුන් කියවනවා. එතකොට සකල විද පාඨකයෝ අපේ පත්තරේ පාඨකයෝ. හැබැයි ළමයින්ගේ පත්තරයක් ගහනවා. ඒක හරි. ඔව්. කාන්තාවන්ගේ පත්තරයක් ගහනකොට අපි කියමු සිනමා පත්තරයක් ගහනකොට ඒක වෙනස්. ඒ විෂයබද්ධ පුවත්පතක් ගහනකොට අපිට තෝරගන්න පුළුවන්. අපි දන්නවා කාන්තා පුවත්පතක් ගහනකොට අපේ ලොකු පාඨක පිරිස කොහේ හරි ඉන්නවා. අපි කියමුකෝ ඇඟලුම් කම්මලෝ තරුණ කාන්තාව. ඒ අය අපේ මේ අපේ රීඩර්ෂිප් එකේ අපේ පාඨක පිරිසේ බහුතරය. එතකොට අපිට යම් විදියකට තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම පිරිසක් කියලා අපිට භාෂාව පහළ තැනකට ගෙනියන්න බෑ. හැබැයි අපිට ඒ අය ගැන හිතලා කිසියම් විදියක භාෂා ශෛලියකට යන්න පුළුවන්. හැබැයි ජාතික පුවත්පතකදී ඒක කරන්න බෑ. ඔබ සඳහන් කරේ ජාතික. මම කියන්නේ ඕකේ තව එකක් තියෙනවා මම හිතේ දිලක් මත ඔය 2017 වෙනි සියවසේ දැන් ඔය පත්තර පටන් ගන්නවා කියන්නේ ජර්මනියෙන්නේ. ඒතර ජර්මනියේ ඔය සතිපතා පුවත්පත් පළ වෙනකොට මුලින්ම ඔවුන් පිරිමි ඒ කාලේ සමාජයේ පිරිමි එකතු වෙලා කතා බහ කරන එක තමයි තියෙන්නේ. කාන්තාවෝ නැහැ. සහ දාසියෝ නැහැ. එතෙන්. ඒතර ඔවුන් පාවිච්චි කරා කියන්නේ මේ පිරිමි කතා කරන භාෂාව. ඒ කියන්නේ ජර්මන් භාෂාව තමයි. නමුත් ඔවුන් භාවිතා කරන වචන ඒවා තමයි පුවත්පතේ පාවිච්චි කරන්නේ. නැතුව මේ කාන්තාවෝ ඒ සමාජයට ඇවිල්ලා කතා කරන දේවල් ගැන නෙවෙයි. ඒතර ඒ භාෂාව වුන් යොදාගන්නේ ඒ ඉලක්ක කරලා එතෙන්දී. ඒ පටන් ගන්නකොට. නමුත් ඊට පස්සේ මේ ලෝකයක් වෙනස් වෙනවා හැමදේම වෙනස් වෙනවා. දැන් මෙතුමා කිව්ව කතාව හරියි. ඒ කියන්නේ අපි ඉලක්කගත පාඨකයෙකුට කරනකොට අනිවාර්යයෙන්ම උන්ට ඒක ආමන්ත්‍රණය කරන්න වෙනවා. උදාහරණයකට අපි තරුණයන්ට පුවත්පතක් කරනවා නම් අතිශය ගැඹුරු වචන යොදලා අපිට පාවිච්චි කරන්න බෑ. නමුත් ජාතික මට්ටමේ පුවත්පතක් කරනකොට මම හිතන්නේ අපි සියලු දෙනාටම පොදු එක තැනකට එන්න පුළුවන් විදිහට කරන්න. මොකද අපි සමාජලාට දකින අපි වර්තමානයේ පාවිච්චි කරන සමහර වචන එක්තරා පිරිසකට ඒක වචනේ දැක්කත් අකමැති වචන තියෙනවා. එහෙම එකක් තියෙනවා. දැන් එහෙම වුණාම අපේ පුවත්පතක් අපි ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියෙනවා පාඨකයෙක්ගේ. කෙනෙකුට කියන්න පුළුවන් ඒක එක පාඨකයෙක්ගෙන් ඒක ප්‍රතික්ෂේප වුණාට කමක් නැහැ කියලා. නමුත් අපි සමහර ස්තර තියෙනවා එක්කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වීම කියන්නේ විශාල පිරිසකින් ප්‍රතික්ෂේප වීමක් කරනවා. ඒ ගණයේ තව පිරිසක් ඉන්නවා. ඉතින් එතකොට මම හිතන්නේ මේ සියලු දෙනාටම සම්බන්ධ විය හැකි එක තැනකට එන්නේ. ජාතික පුවත්පතකේදී නම් අර ඉලක්ක පාඨක පිරිස වෙන්නේ සමස්ත රටවැසියා කියන තැන ඉඳලා මෙතුමා කිව්වා වගේ අර පහේ පන්තියේ ළමයාටත් තේරෙන්න ඕනි. එතෙන්ට ඇවිල්ලා තමයි අපි කරන්න ඕනේ. හොඳයි. දැන් අපි මේ ඔය භාෂාව නිර්මාණශීලී භාවිතා කිරීම සහ එක් කොටසක් ඉලක්ක කරලා භාෂාව පාවිච්චි කිරීම ගැන කතා කරා. දැන් විවරණ සහ භාෂා අවබෝධයේ ස්වභාවය මොන වගේ වෙන්නට ඕනද පුවත්පත් භාවිතයේදී? ඔව් දැන් ඇත්තටම ව්‍යාකරණය කියන්නේ භාෂාවේ හික්මවීම. භාෂාවේ ශික්ෂණය. අපි පාරේ යනකොට නීති පද්ධතියක් තියෙනවා. අපි කවුරුත් කියන්නේ නැහැනේ මේ පාරේ තියෙන නීති අයින් කරන්න කියලා. අපි ඒකට අවනතව යනවා. මොකද සමස්ත සමාජයේ සියලු දෙනාගේම ආරක්ෂාව සඳහා තමයි ඒක දාලා තියෙන්නේ. ඒක නිසා අපි මේ නීති අයින් කරන්න කියලා අපි කවුරුත් උද්ඝෝෂණය කරන්නේ නැහැ. අපි විනයගරුක වෙනවා. භාෂාවේ ශික්ෂණය තමයි විවරණය කියන්නේ. එතකොට ඒකේ මහා විශාල ගැඹුරකට යන්න ඕනේ නැහැ. නිවැරදි කියන්නේ නිවැරදි අක්ෂර වින්‍යාසයත්, නිවැරදි වාක්‍ය ප්‍රයෝගයත්, වාක්‍ය යෙදුමත්, නිවැරදි උක්තක්‍යත් සම්බන්ධයත්. ඔච්චරයි ව්‍යාකරණය කියන්නේ. තව ඉතින් විභක්ති ආරම්භය ඕක ගැඹුරට යන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් ඕනේ අපිට ඔය නිවැරදි භාවය තමයි ඕනේ. ඉතින් ඔය ටික විරුද්ධ වෙන්න මං හිතන්නේ කිසිම හේතුවක් තියෙනවයි කියලා. ඒ භාෂාවක ශික්ෂණයක් නැතුණ එක දැන් මේ එක්තරා
උද්දර පාඨයක් ඇත්තටම මයි ගාව තියෙනවා. ඒක මේ ජයන්ත වීරසේකර මහත්මයාගේ ලිපියකින් මම මේ ගන්නෙ. මේකේ එතුමා කියනවා ඊටාම ලස්සන දෙයක්. එතුමා කියන්නේ මේ ව්‍යාකරණය නොසලකන භාෂා භාවිතය හරියට අර මේ නාහෙට නාහි විතලා අර පටියක් නොදාපු අශ්වයෙක් වගේ කියලා. අපි අශ්වයාව හීලා කරගන්නේ අර දාපු රේන්ස් පටි දෙක හින්දානේ. ඒ දෙක නැත්නම් අශ්වයා ඔහේ හැමතැනම යනවා. එතකොට මේ ජයන්ත වීරසේකර මහත්මයා කියනවා මේ භාෂාව අර අශ්වයාගේ වගේ අර පටි දාලා ඌව හීලා කරගන්න මේ ලණුවක් නැත්තම් හරියට හීලා නොකරපු අස්සෙක් වගේ කියලා. හැබැයි හීලා නොකරපු අස්සයාට ගමන් කිරීම පහසුයිලු. මොකද පහසුයි. පහසු වෙන්නේ ඔහුට කිසිම නීතියක් නැහැනේ. කානුවකත් යන්න පුළුවන්, කන්දකත් යන්න පුළුවන්, වැටක් උඩින් පයින්නත් පුළුවන්. මේ අවශ්‍යත මොකක් හරි ඌමනා දෙකට පයින් ගහගෙනත් යන්න පුළුවන් කිසිම නීතියක් නැහැ. හැබැයි අර පටිය දාගත් අශ්වයාව අපිට මෙහෙවන්න පුළුවන්. එතකොට ඔහු යන්නේ නිවැරදි පාරේ විතරයි. නිවැරදි මාවතේ විතරයි. ඒක නිසා අපි අර පටිය දාගන්න ඕනේ අශ්වයාට. එහෙම නැත්නම් ඒ අශ්වයා ඔහේ හැම කැලාවකම යනවා. හැබැයි ඒක හිතාම පහසුයි. මොකද කිසිම හික්මීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා භාෂාවට හික්මීමක් ඕනේ. ඒක නිසා අපිට ව්‍යාකරණය අතාරලා දානවා කියන්නේ අපිට මේ භාෂාවේ හික්මීම අපි එපයි කියන එක. ඉතින් මේ නිසා අපි පත්තරවල භාෂාව උන්ට දැන් අපි දන්නවා අපේ පත්තර කාලේ මුල් කාලේ කාංචන අපේ පත්තර පටන් ගත්තේ මහා පඬිවරු. ලක්මිනි පහන් කතුතුමා, දේවරක්ෂිත පඬිත බටුවන්තුඩාවේ, කුමාරතුංග මුනිදාස, ඒ අය ඔක්කොම හරි ශාස්ත්‍රීය ගැඹුරු ශාස්ත්‍රීය දැනුම තියෙච්ච පුද්ගලයෝ. දැන් ඒ අය ශාස්ත්‍රීය සංගරාවල් කරා, වාද විවාද කරා. ඒගොල්ලෝ පත්තර කලාවත් කරේ අර භාෂාවෙන්. ඊටාම ගැඹුරු ශාස්ත්‍රීය භාෂාවක් තිබුණේ. මුල් කාලේ පත් අපි සරස විසඳරස ඒවා අපිට හොයාගන්න නෑ. අත්‍තරම් බලන්න ඉතින් මේ ලේඛනාගාරය වගේ තැනක විතරයි තියෙන්නේ. අපිට සුලභව නෑ මේ නූතන පත්තර වගේ. ඒ පත්තර ආරම්භ බැලුවොත් ඒවා ඊටාම ගැඹුරු භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ. එතකොට බොහොම අමාරුයි තෝරගන්න. හැබැයි භාෂාව අර සරලකරණේ උනේ කාලයාගේ ඇවෑමෙන් සාක්ෂරතාවත් පැතිරිලා ව්‍යාප්ත වෙලා නිදහස් අධ්‍යාපනය ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය පාඨකයාගේ දැනුම වැඩි වෙනවත් එක්කම තමයි මේ පුවත්පත් කලාව විද්‍යාවක් හැටියට ශාස්ත්‍රයක් හැටියට ප්‍රචලිත වුණාට පස්සේ තමයි මේකට උචිත භාෂාව හොයවීමේ නියැලි වුණේ අපේ භාෂා ගවේෂකයෝ පුවත්පත් කලාවේදී. මේක හුඟක්ම සරලකරණය කළා මේ අද නූතන තියෙන ස්ථාවරයට ගෙනාවේ මම හිතන්නේ ඩී.බී. ධනපාල මහත්මයා. දැන් ওই දිනමින පත්තරෙත් අපේ මුල් කාලේ අරගෙන බැලුවොත් මේකේ තියෙනවා මුල් කාලේ පිටු. ඒ පිටු අරගෙන බැලුවොත් ඒ වායේ තියෙන්නේ මේ ටිකක් ගැඹුරු විදියක භාෂාව. අපි කියමු දඹදිව බර්ණස් නුවරින් ලැබුණු සංවේගජනක ප්‍රවෘත්තිය. ලංකාවේ බෞද්ධ ජනතාවට සිදු වූ විපත. සම්බුද්ධ ජන්මෝත්සවයට සූදානම් වීම. දැන් මේවා ඇත්තටම ටිකක් අර ශාස්ත්‍රීය පැත්තට බර සිරස්තල. හැබැයි දැන් මේ දවස පත්තරේ වෙනකොට එහෙම නැත්නම් ලංකාදීප මුල් ලංකාදීප පත්තරේ පටන් ගන්න කාලේ වෙනකොට භාෂාව සෑහෙන්න සරල වුණා. අර ඔබ නිතරම උපුටා දක්වන අර භාෂාවේ යෞවන විලාසයක් තිබිය යුතුයි කියලා කිව්වේ ඩී.බී. ධනපාල මහත්මයා. ඒ ලිපිය මම මේ සංග්‍රහයේත් පාවිච්චි කරලා තියෙනවා. පුවත්පත් කලාවේ භාෂාව යෞවන විලාසයක් ගත යුතුයි. අර පඬිතමානී භාෂාව හොඳයි ශාස්ත්‍රීය පරිශ්‍රණ වලට. හැබැයි මේ පුවත්පත් කලාවේදී අපි මේ යෞවන විලාසය තමයි තියෙන්න ඕනේ. දැන් මේගොල්ලෝ වගේ අපි වගේ නෙවෙයි. නිදර්ශනයක් කියනවා නම් මේගොල්ලෝ ජව සම්පන්න අද යුගයේ තරුණයොත් එක්ක ජීවත් වෙන නව දැනුම විතාම නිරන්තරයෙන් අත්පත් කරගන්න නව යෝන් අලුත් දැනුම තියෙන අයගේ අසුර වැඩි වැඩියෙන් ලබන ජවයක් තියෙන අය. ඒකට ඒගොල්ලෝ වගේ තමයි මේ අලුත් භාෂාව. ඒක නිසා භාෂාව නවීකරණය වෙන්න ඕනේ. මේ භාවිතාවේ කියන භාෂාව වෙනස් වෙනවා කියන එකයි. මට මතක් වෙනවා හීබ්‍රු භාෂාව මල භාෂාවක් නේ. හැබැයි හීබ්‍රු භාෂාව කාලයකට පස්සේ ඊශ්‍රායලයේ රාජ්‍ය භාෂාව බවට පත් වුණා.
රාජ්‍ය භාෂාව වුණාට පස්සේ මේක ඊළඟට සක්‍රීය භාෂාවක් වෙනවනේ ආයි. අවුරුදු කීපයක් ඇතුළත හීබ්‍රු භාෂාවෙන් පොත් 5900ක් ලියවිලා තියෙනවා. අර මලගිය භාෂාව. හැබැයි ඒක රාජ්‍ය භාෂාව බවට පත් කළාට පස්සේ ඒක ජීව භාෂාවක් බවට පත් වුණා. ඒකට භාවිතයට ගත්තා. එතකොට මේකෙන් පොතපත ලියවෙන්න ගත්තා. සංස්කෘත භාෂාවෙන් ගහන පොත් එකක් තියෙනවා ඉන්දියාවේ. ඒක ඊටාම සීමිත පිරිසක් අතර වෙන්න ඕනේ. මම හිතන්නේ මේ විකිනෙන්නේ අලෙවි වෙන්නේ සංස්කෘත උගතුන් නැහැනේ. හැබැයි සංස්කෘත භාෂාවෙන් පත්තරයක් ගහනවල එක්තරා ප්‍රාන්තයක. ඉතින් ඒ වගේ දැන් සංස්කෘත භාෂාව අද මේ ලෝකේ නැහැ. භාවිතා වෙන්නෙත් නැහැ. හැබැයි ඒත් පත්තරයක් තියෙනවා කියන්නේ ඒක එක්තරා පොකට් එකක. ඒ කියන්නේ එක ප්‍රදේශයක එක ප්‍රාන්තයක කොහේ හෝ සංස්කෘත උගතුන් ඉන්න පැත්තක් ඇති. ඒක එහෙම වෙන්නේ. සංස්කෘත භාෂාවේ දේවනාගරියක් රු. දේවනාගරියක් රු. අපි ලියන්නේ අපේ සිංහල අක්ෂර වලින්නේ. ඔව්. දැන් සමහර භාෂාවල තියෙනවා මේ ප්‍රශ්නයක් ඒගොල්ලන්ට ලිඛිත භාෂාවක් නැහැ. කතා කරන්න පුළුවන්. හැබැයි ලේඛන අක්ෂර ක්‍රමයක් නැහැ. දැන් අපි පාලි භාෂාව ලියන්නේ අපේ අක්ෂර වලින්. සංස්කෘත භාෂාවත් ලියන්නේ අපේ අක්ෂර වලින්. දැන් යම් භාෂාවල් තියෙනවා ඉංග්‍රීසි අක්ෂර තමයි භාවිත කරන්නේ. ඉතින් ඒ වගේ දැන් ඉංග්‍රීසි භාෂාවටත් මම හිතන්නේ ඒ වගේ වෙන රෝම හරි මට මතක විදියට. ඔව් මට මතක හිටින රෝම අක්ෂර වල බලපෑමක් තියෙනවා. මට ඒක හරියටම නිශ්චිතව කියන්න බෑ. ඔව්. හැබැයි අපිට ලොකුම භාග්‍යයක් කියන්නේ අපිට ලිඛිත ලේඛන මේකකුත් තියෙනවා අපිට. ඒක පුදුම ඉතිහාසයකුත් තියෙනවා. සෙල්ලිපියේ ඉඳලම අපිට අක්ෂර තිබුණා. ඒක නිසා අපේ භාෂාව ඉතාම වාසනාවන්ත මේ භාෂාවක් එක අතකින්. ඇත්තටම දැන් පුවත්පතේ භාෂාව පිළිබඳව අපි මේ කතා කරමින් හිටියේ දැන් මේ සරලත්වය සහ ඒ සරලත්වය ඇතුලේ අර විවරණය භාෂාවබෝධය සහ බස නසන ගතිය නැතිවීම. ඒ කියන්නේ බස නොනසන ගතියෙන් පුවත්පත් වාර්තාකරණය සිදුවීම. දැන් මේක සමහර වෙලාවට අභියෝගයක් නේද? අපි මේ දැන් අපි සාමාන්‍ය පුවත්පත් කලාවේදීන්ට මේ සියලු සීමා මායිම් එක්ක බලනකොට මේ භාෂාව පරිහරණය අභියෝගයක් වෙන්නේ කොහොමද? මේ වර්තමානයේ මම දකින ප්‍රධානම අභියෝගය තමයි මේ කර්මාන්තයක් නේ. මම සාමාන්‍යයෙන් පුවත්පත් කලාව කියන්නේ මම කියන්නේ කර්මාන්තයක් කියලා. එතකොට මේක කර්මාන්තයක් වුණාම මේ කර්මාන්තයේ වෘත්තිකයෝ ඉන්නවනේ. එතකොට මේ අපිට හොයාගන්න නැහැ මේ භාෂාවේ නිපුණයන්. අපි හැම වෙලේම හිතන දෙයක් තමයි මේ වයසින් වැඩි අය තමයි භාෂාවේ නිපුණයෝ කියලා. එහෙම නැහැ. නමුත් මේ තරුණ පිරිස ඉන්නවා. හැබැයි ඔවුන්ට මේ භාෂා දැනුමට අවශ්‍ය තරම් වේතනයක් ගෙවන්නේ නැහැ පුවත්පත්. ඒක මම ඕන තැනක කියන දෙයක්. එතකොට ඒකෙන් වෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ ජනමාධ්‍ය වේදියා කියන පුද්ගලයා අපි හිතමු නැත්නම් පුවත්පත් වාර්තාකරුවා කියන මගේ අදහස නම් වාර්තාකරුවා සිංහල භාෂාව ඉතාම හොඳින් දැනගෙන සිටිය යුතු නැහැ. දැනගෙන ඉන්නවා නම් හොඳයි ප්‍රධාන සුදුසුකමක්. නමුත් ඔහුට හැකියාව තියෙන්න ඕනේ ප්‍රවෘත්තියක් හොයාගන්න, ඒකේ ගැඹුරට යන්න, ඒක විග්‍රහ කරගන්න දැනුම තියෙන්න ඕනේ. පාඨකයාට මේක නිවැරදිව ලබා දෙන්න තමයි උපකර්තෘවරු සංස්කාරකරු මේ ඔක්කොම ඉන්නේ. මොකද මම මෙහෙම කියන්නේ දැන් මේ වර්තමානයේ තියෙන ලොකුම ප්‍රශ්නේ හින්දා. ඒතර දැන් අපි සිංහල භාෂාවත් ඉතා හොඳින් දන්න වාර්තාකරුවෙක් හොයන්න ගියොත් හරිම අමාරුයි. එතකොට නමුත් මම හිතනවා වාර්තාකරුවෝ හොඳ වාර්තාකරුවෝ ටිකක් හොයාගෙන හොඳ උපකර්තෘවරු ටිකක් හොයාගත්තාම අපිට ඒක ටිකක් ලේසි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ තියෙන වෘත්තියන්ට අපි ගෙවන මුදලත් එක්ක ගොඩක් අය එන්න අකමැති. එතන රැඳෙන්න අකමැති. එතකොට අනිත් පැත්තෙන් අපි වැඩිහිටි පිරිසක් එන්න බලනවා එතෙන්ට. එතකොට ඔවුන් සමහර වෙලාවට හිතනවා අර රීතිය තියෙන්න ඕනේ මේක මෙතනින් කඩන්න බෑ කියන අන්න ගැටීමක් ඇති වෙනවා. දැන් තිලක් මහත්තයා වගේ කෙනෙක් එක වැඩ කරනකොට හරි ලේසි. මොකද ඒ තරුණයන්ට ඕනේ දේ මොකක්ද ඒක දන්නවා. නමුත් සමහරු ඉන්නව එහෙම නැහැ. සමහරු ඉන්නව පුවත්පත්වල වැඩ නොකර විශ්‍රාම දිවියෙන් ගියාට පස්සේ එනවා ඔහුගේ සිංහල දැනීම නිසා. ඒතකොට හරිම අමාරුයි ඒක වැඩ කරන්න. ඉතින් මේක තමයි වර්තමානයේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ භාෂාව නිවැරදිව භාවිත කරන්න දන්න පිරිස
දැන් ඔබ අහයි එහෙනම් ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අධ්‍යාපනයේ ඉඳලම ලොකුම ප්‍රශ්නයක් තියෙනවා මේ දරුවන්ට භාෂාව නිවැරදිව භාවිත කරන්න ඔවුන් විභාගයකට සූදානම් වෙනවා. ඒකටත් ලියනවා. හැබැයි ලංකාවේ ප්‍රශ්නේ තියෙන්නේ විභාගයට ලිව්වට පස්සේ අපිට මතක නැහැනේ සාමාන්‍ය පෙළ විද්‍යාවට මොනවද ඉගෙන ගත්තේ කියලාද. ඉතින් ඒ වගේම තමයි භාෂාවත් දැන්. ඉස්සර අපි විද්‍යාව අමතක කරනෝනේ අපි කලාවට ගියාට පස්සේ. නමුත් දැන් ළමයි භාෂාවත් අමතක කරනවා. ඉතින් ඒක අපි මේ වර්තමානයේ අවුරුදු මං හිතන්නේ වයසින් කියනවනේ අවුරුදු 40 45 අතර පිරිසකින් අපි හෙව්වොත් භාෂා දැනුම තියෙන කෙනෙක්ව මේ දෙන වැටුපට අපි ගාවට ගැනීම ඉතාම අමාරුයි. එතකොට අපිට සිද්ධ වෙනවා ඔහුට තවත් පහසුකම් සපයලා තව නිදහස දීලා තමයි ඒක කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට වෙලා තියෙනවා සමහර වෙලාවට මේ නොදැනීම් නිසා සිදුවෙන දෝෂ ඇති වෙනවා පුවත්පත්වල. තවමත් මේ අපි කියන්නේ භාෂා දැනුම එක්ක ආපු සංස්කාරකවරු පිරිසක් ඉන්න පුවත්පත් තියෙනවා. මොකද උන් කාලයක් තිස්සේ එතන ඉන්න නිසා ඔන්න ඒ පුවත්පත්වල තාමත් භාෂාවේ ප්‍රශ්නේ එන්නේ නැහැ. නමුත් ඒවටත් ඉතාම නුදුරු කාලයකදී ওই ප්‍රශ්නේ එනවා. ඉතින් මම කියන්නේ අපිට පුළුවන් නම් මේ දරුවන්ට පුළුවන් නැත්තම් ජනමාධ්‍ය වේදීන්ට ආවට පස්සේ නැවතත් ඔවුන්ට සිංහල භාෂාව උගන්වන්න. දැන් මේ ළඟදී මම එක්තරා හිමිකරුවෙක් මා එක්ක කතා කරනකොට මේ හරි අමාරුයි ගෙවන්නේ ජර්නලිස්ට්ලාට කියලා. මම කෝක ලේසි වැඩක්. සබ් එඩිටර්ට ජර්නලිස්ට්යි ගෙවන පඩිය එක්කෙනෙකුට ගෙවන්න. හැබැයි ඔහු ඉතා හොඳ සිංහල දැනුම තියෙන ඔහු ලියන දේ නැවත සකස් කරන්න අවශ්‍ය නැති කෙනෙක් වුණොත් ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. හැබැයි අපි මේ වගේ පියවරවල් තියන්න හරි බයයි. මොකද ගේට් කීපර්ස්ලා අඩු වෙන තරමට වැරදි යන්න පුළුවන් ප්‍රමාණය වැඩි. දැන් අපි මේ පුවත්පතක තියෙනවානේ මුරකාරයෝ ගොඩාක් ඉන්නවානේ. ඇවිල්ලානේ මේ කතරු කියන අවසන් මුරකාරයාගෙන් මේක එළියට යන්නේ. එතනිනුත් වැරදි සිද්ධ වෙනවානේ. ඉතින් මේක මට නම් දැනෙන දෙයක් වර්තමානයේ අපි දකින ප්‍රශ්නයක්. ඉතින් ඒක නිවැරදි කරගන්න අපිට කරන්න තියෙන මූලිකම දෙයක් තමයි ආයතන වශයෙන් නැවත සිංහල උගන්වන්න වෙනවා සියලු දෙනාට. අපි ඉංග්‍රීසි උගන්වනවනේ ආයතන වල හරියට. හැබැයි අපි සිංහල උගන්වන්නේ නැහැ. එහෙම උනේ සිංහල උගන්වන්න ඕනිකමක් තිබුණේ නැහැ. හැබැයි දැන් අපි විභාගවලට ගියාට පස්සේ සිංහල අමතක කරලා දානවා. අපි සිංහලෙන් ලියුමක් ලියන්න ගත්තාම තමයි අපිට තේරෙන්නේ කොහොමද මේක ඉවර කරගන්නේ කියලා. ඉතින් එතෙන්ට එන්නේ නැතුව මම හිතන්නේ ජනමාධ්‍යවේදියාට අපි සිංහල තායි උගන්වන්න ඕනේ. විශ්වවිද්‍යාලේ ගියා කිව්වත් සමහර වෙලාවට වරද්දන වෙලාව තියෙනවා. ඉතින් ඒක අර මේ ගැළපෙන විදිහට හදාගන්න අපිට සිද්ධ වෙනවා වර්තමානයේදී නම් තියෙන ප්‍රායෝගික தත්ත්වය. දැන් පුවත්පතේ භාෂාව සරල වෙන්න ඕන, යෞවන භාෂා රටාවක් තියෙන්න ඕන. ඒ වගේම මේ අර පුවත්පත දැන් තව එකක් නෙමෙයි බැලූ සැනින් හිත දිනාගත යුතු භාෂාවක් තියෙන්න ඕන කියලා කාරණේ. මේ හිත දිනාගත යුතු භාෂාව කියලා කියන්නේ මොකද්ද? ඔව් ඒ කියන්නේ ඔතෙන්දි තමයි අර නිර්මාණශීලීත්වය කියන එක එන්නේ. දැන් ඇත්තටම පුවත්පත්වල නිකන් ප්‍රවෘත්තිපත්‍රය කියලා අපි කියන්නේ පුවත්නේ. පුවත් කියන්නේ මහා රළු කර්කශ කිසිම රසයක් නැති නිකම් මේ සිද්ධියක් විතරයි. සිද්ධියක් පිළිබඳ වාර්තාවක් විතරයි. වාර්තාවක මේ රසයක් තියෙන්න බෑනේ. කොච්චර සුබදායක ආරංචියක් වුණත් ප්‍රවෘත්තියක් රස නැහැ. ඒක රස විදියට ලියන්නේ නැහැ. ප්‍රවෘත්ති ලියන භාෂාව කියන්නේ මේ රසවත් කරන භාෂාවක් නෙවෙයි. භාෂාව තමයි ඔක්කොම. හැබැයි ප්‍රවෘත්ති අපි ලියන්නේ ඊට උචිත කිසියම් රීතියක් තියෙනවා. ඒ රීතිය තමයි ලියන්නේ. හැබැයි නිර්මාණශීලීත්වය අද පුවත්පතක අත්‍යවශ්‍ය ගුණාංගයක්. නිර්මාණශීලී රචනය අද පුවත්පතක අලෙවියට විශාල වශයෙන්ම බලපාන දෙයක්. දැන් මේ ඔබ කිව්වා වගේ මේ පුවත්පත්වලට භාෂාව දැනුම නැති අය එනවයි කියන එක ඇත්තටම ලොකු අවාසනාවක්. කතෘවරයාට ලොකු ඔලුව කැක්කමක් තමයි භාෂාව නොදන්න අය මේ පුවත්පතකට බඳවා ගැනීම. දැන් ඒක මම මේකටත් වචනයක් කියන්න කැමතියි. ඇත්තටම පැරණි අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ පාසලෙන් එළියට එනකොට හොඳ භාෂා දැනුමක් තිබිච්ච අය තමයි එළියට ආවේ. අර ඔබ කිව්වා වගේ අද විශ්වවිද්‍යාලයේ සිංහල විෂය හදාරලා සමහර වෙලාවට සිංහල ගෞරව විෂය හදාරලා
එන අය ඉන්නවා හරියකට නිවැරදිව වාක්‍යයක් ලියා ගන්න බෑ. මට මතකයි අපි වාර්තාකරුවන් බඳවා ගැනීමේ සමුඛ පරීක්ෂණයකට කැඳෙව්වා. අර ඉල්ලුම් පත්‍රය හරියට පුරවල තිබුණේ අක්ෂර වින්‍යාස වැරදි, ලියලා තියෙන වැකිය වැරදි, ඒ වගේ වැරදි ගොඩක් තියෙනවා. හැබැයි අපේ අධ්‍යාපනය තමයි ඒකට මම කියන්නේත් ඔබ කිව්වා වගේම ඒකට මුල. පරණ පාසල් වල ඉගෙනුවේ විශ්වවිද්‍යාල උපාධිය තියෙන අය නෙවෙයි. ඒ අය ටීචර්ස් ට්‍රේනින් ස්කූල් එකට ගිය අය. ගුරු අභ්‍යාස විද්‍යාලවල ඉගෙන ගත්ත අය. අපිට උගන්වපු අය ගුරු අභ්‍යාස විද්‍යාලවල ඉගෙන ගත්ත ගුරුවරු මේ 60 දශකයේ 50 60 දශකයේ පාසල් වල අපි හිටපු කාලේ. ඒ අය විෂය දැනුම තිබුණා, භාෂාව තිබුණා, භූගෝලය හෝ ඉතිහාසය හෝ උගන්වන කවර හෝ විෂය පිළිබඳ දැනුමත් එක්ක හොඳට භාෂාව භාවිතා කරන්න පුළුවන්. අනිත් එක ටීචින් මෙතඩ් එක දැනගෙන හිටියා. උගන්වන විදිය දැනගෙන හිටියා. රහතන් වහන්සේලා වගේ කියලා කියනවනේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. තව කෙනෙකුට අවබෝධ කරලා දෙන්න බෑ රහතන් වහන්සේලාට. ඉතින් අන්න ඒ වගේ තමයි අද උගන්වන්නේ. ආණ්ඩුවකට සෑහෙන පිරිසකට රස්සාවල් දෙන්න ඕන නම් උපාධිධාරියෝ ටිකක් අරගෙන ලයිස්තුවක් ගුරුපත්වීම් ටිකක් දෙනවා. ඒ අය විෂය දැනුම ඇත්තෙත් නැහැ, භාෂා දැනුම ඇත්තෙත් නැහැ, ඉගෙනීමේ ක්‍රමවේදයක් දන්නෙත් නැහැ. එතකොට මේ අයකින් කෙනෙකුට තමයි අද පුවත්පත් වලට එන්නේ. අපිට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා හැබැයි මම නම් කාංචන මේ අනුමත කරන්නේ භාෂා හරියට භාවිතා කරන්න බැරි කෙනෙක් පුවත්පතකට බඳවා ගන්න පුළුවන් කියලා. හොඳයි මේ ඔබේ මේ රූපවාහිනී ආයතනයේට කතා කරන්න බැරි කෙනෙක් බඳව ගන්නවද? ඒ වගේ තමයි භාෂා දැනුම නැති කෙනෙක් පුවත්පතකට බඳව ගන්නවා කියන එක. ඒක නිසා අපිට අර ඔබ කිව්වා වගේ අඩු ගානේ ටියුෂන් දීලා හරි මේ වැඩිපුර අමතර පන්ති තියලා හරි අපිට භාෂා දැනුමෙන් සන්නද්ධ කරගත යුතුයි පුවත්පත් කලාවේදී. කතරුට ඔක්කොම හදන්න බෑ. ඒක නිසා දැන් අද පත්තර අරන් බැලුවොත් ඔට්ටුවක් තියලා අද දෙනපතා පත්තර 4ක් 5ක් අරගෙන බලන්න මම පළවෙනි පිටුවේ ඉඳලා වැරදි හොයලා පෙන්නන්න. අනිවාර්යෙන් මගේ පුවත්පතේ තියෙනවා. ඔව්. ඉතින් ඒක නිසා ඒක අපි ඔබ කියවනේ පත්තරය කාලේ අපිට කියවනේ පත්තරයේ දිනමින කතුරු වාක්‍ය කියවන්නේ කියලා. අදත් හැබැයි අපේ වෘත්තිය අපේ පුවත්පත් කලා වෘත්තිය කාංචන අපි කරනවා නම් හරියට ළමයෙකුට කියන්න පුළුවන් වෙන්න ඕනේ පත්තරය අරන් මගේ පත්තරය අරගෙන කියවන්න ඔයාට සිංහල ඉගෙන ගන්න ඕනේ. ඒක පාඩම් පොතක් නෙවෙයි බව ඇත්ත. හැබැයි මම වග බලා ගන්න ඕනේ මගේ පත්තරේ නිවැරදි භාෂාවෙන් එලි දක්වන්න. මොකද ඒක මගේ වගකීමක්. මොකද මම භාෂාව හරියට පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්. ඒක නිසා මම සෙසු අයටත් මගේ නිවැරදි දැනුම දීලා ඒ අයට මේ නිවැරදි භාෂාව භාවිත කරන්න හැටි කියලා දෙන්න ඕනේ. මේ රූපවාහිනී මාධ්‍යයේදී අපි වැරදි විදිහට දේවල් කතා කරනවා නම් අපි ජනගත කරන්නේ මොකද්ද? වැරද්දක්. එතකොට අපි පුවත්පත්වල වැරදි භාෂාව භාවිතා කරලා පුවත්පතක් නිකුත් කරනවා නම් අපි මොකද්ද ජනගත කරන්නේ? වැරදි. එතකොට අපිට අයිතියක් තියනවාද වැරදි ජනගත කරන්න? ඒකේ නිවැරදි තොරතුරු කියනවා වගේම නිවැරදි ප්‍රවෘත්ති දෙනවා වගේම වගකීමක් තමයි නිවැරදි භාෂාවක් දෙන එක. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. පුවත්පත් කලාවෙන් බදවා ගැනීමේදී අපිට වගකීමක් තියෙනවා. ඔවුන්ගෙන් රාජකාරිය කරවා ගැනීමේදී අපිට වගකීමක් තියෙනවා. මම නම් කියන්නේ කතුරුවරයාට මේ සියලු බර පටව ගන්න නැතුව ලියන එක්කෙනා නිවැරදිව ලියන්න ඕනේ. එයාගෙන් අඩුපාඩුවක් මේ යමක් ලිස්සලා ගියොත් මේ අහම්බෙන් සිද්ධ වෙන වැරද්දක් අපිට හදන්න පුළුවන්. නමුත් වැරදියට ලියවලා අපි හරි ගස්සන්න නෑ. ඒකේදී අර කන්ෆියුස් එකේ කියමන තමයි. ඔබට ප්‍රවෘත්තිය ගෙනත් දෙයි. ඒ ප්‍රවෘත්තිය ලියවෙන්නේ වැරදියට නම් අර සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක් අපිට ගේන්නේ. ඒ නිසා ඒ අහගත් එක්කෙනා ප්‍රවෘත්තිය හොයාගත් එක්කෙනා නිවැරදිව ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ. එතකොට එයා තමයි දන්නේ මම කියපු එක හරියට ලිව්වද කියලා. මාධ්‍ය හමුවකදී කියපු එක කාංචනට ප්‍රවෘත්තිය ගෙනත් දුන්නාම ඔබ හිටියේ නෑනේ මේ මාධ්‍ය හමුවේදී. එයා තමයි හිටියේ. ඒතකොට ඒක ගෙනල්ලා අපි කවුරු හරි ලිව්වොත් අපි දන්නේ අතන කියපු එකද අපි ලිව්වේ. එහෙම නැත්නම් වෙන එකක්ද කියලා. වගකීම අරයට තියෙන. ඒකට එයා නිවැරදිව ලියලා දෙන්න වග බලා ගන්නවා. එතකොට ඒ වගකීම කතුරු අපි පත්තරේ පළ කරාට පස්සේ කතුරු බාර ගන්නවා තමයි. හැබැයි අරයටත් ලොකු වගකීමක් පැවරෙනවා. එතකොට එයා වගකීමෙන් ඒ කටයුත්තක් කරනවා. ඔව්. ඇත්තටම දැන් අපි අද කතා කරමින් ඉන්නේ පුවත්පත්
භාෂාව පිළිබඳව පුවත්පතේ බස පිළිබඳව විරාමයකට යන්න අවසර දෙන්න. ගිහින් ඇවිත් අපි ආයෙත් ඒ ගැන කතා කරමු. අපි පුවත්පත් සාහිත්‍ය සහ පුවත්පත් බස පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන්න අද ලිවිසෙල් ප්‍රේමයේදී අපි කොයි තරම්නම් පත්තර කියනවද? ඒ වගේම ඒ පත්තර කියවීමේදී අපි ඒ ප්‍රවෘත්තිය තේරුම් ගන්නේ කොහොමද? සමහර ලාවට ඒ ප්‍රවෘත්තියම අපිව පටලවන ස්වභාවයක් තිබෙනවා. මම හිතන්නේ ඒ පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ පුවත්පත් බස කෙබඳු විය යුතුද කියන කාරණාව තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා සහ කාංචන දසනායක මහත්මයා එක්ක අපි සාකච්ඡා කරමින් යන්නේ. කාංචන මම කැමතියි මේ දැන් අපි මේ හිත දිනාගත යුතු භාෂාව, භාෂාවේ සරලත්වය, යෞවන භාෂා ලීලය මේ දේවල් පිළිබඳව කතා කරා. එතකොට මේ පුවත්පතක පාවිච්චි වෙන වචන සහ අකුරු. එතකොට අපි ඒ ගැන කතා කරමින් හිටියා මේ මුද්‍රණ තාක්ෂණයත් එක්ක බැලුවාම. හැබැයි පුවත්පතක වචන සහ වාක්‍ය භාවිතාව මොන වගේ ස්වභාවයක් වෙන්න ඕනද? දැන් මම හිතන්නේ තිලක් මහත්තයා කලින් උදාහරණයකුත් අරගත්තා. හැබැයි මම කැමතියි ඔබත් එක්කත් ඒ ගැන කතා කරන්න. ඒ උදාහරණේ හරියට හරි. කියන්නේ ඊටාම සරල කෙටි වාක්‍ය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. නමුත් මේ වර්තමානයේ බොහෝ දෙනෙක් හරි කැමති අර දීර්ඝ වාක්‍ය ලියන්න. සමහරවිට මේ දීර්ඝ වාක්‍ය ලිව්වට පස්සේ ඒ දීර්ඝ වාක්‍ය කෙටි කරන්නත් අමාරුයි. මොකද සෑහෙන නමුත් ඕකේ ඊළඟ කාරණේ දැන් ඔබ කියන්නේ ශීර්ෂ පාඨවල තියෙන ඒ දේවල් එතකොට ආකර්ෂණය දිනා ගන්න දැන් ඔබ දකිනවා දැන් අපිට වර්ණ තියෙනවා. මම පොඩි උදාහරණයක් ගන්න මම කියවලා තියෙන දෙයක් තමයි මේ සුගතපාල සිල්වා මහත්මයා පුවත්පත් මේ ලේඛකයෙක් වගේ පුවත්පත් කලාවේදියෙක් විදිහට ඉන්නකොට ඔහු ලියනවා කියලා මේ කවුද අනුලා කරුණාතිලක තරුණ නිලිය ගැන හැඳින්වීම. ඇය මොන වගේද මේ විස්තරේ මම ගෙදරට යනකොට අපි යනකොට මෙහෙම කෙනෙක් හිටියා කියලා ලස්සන විස්තරය. එතකොට ඒකට හේතුව ඇයි ඒගේ හැමේ පැහැය කළු සුදු පත්තරේ print වෙන්නේ. එතකොට කළු සුදු පින්තූරයක් ගියොත් ඇය මොන වගේද කියලා කවුරුත් දන්නේ නැහැ ඒක. එතකොට අවශ්‍ය වෙනවා ඒක. හැබැයි වර්තමානයේ ඒක ඕනේ නැති වෙන්න පුළුවන්. ඒ හඳුන්වා දීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වර්ණ පින්තූරයක් තියෙනවා. සියලු දේ අපිට පින්තූර ගොඩකින් පෙන්වන්න පුළුවන්. ඉතින් එහෙම ඕනිකමක් තියෙන. දැන් සමහර වෙලාවට අපි දකිනවා වර්තමානයේ ඉන්න පුවත්පත් කලාවේදීන්ට කියනවා මේ එහෙම ලස්සන නෑ ලියන දේවල්. සමහර වෙලාවට එහෙම ලස්සන වෙන්න ඕනි නැහැ. මොකද වගු වලින් ඡායාරූප වලින් මේ සියල්ල පෙන්නලා තියෙනවා. එතකොට උන්ට තොරතුරු ටික විතරයි හරියට පෙළගස්සන්න ඕනි. ඒ තොරතුරු ටික පෙළගැස්වීම තමයි මේ වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට දැන් අපි අර ආකර්ෂණය ගන්න කොහොමද මේ වාක්‍ය කෙටි කරගන්නේ නැත්නම් කොහොමද වාක්‍ය ලියාගන්නේ කියන එකේදී අපි හිතන්නේ නැහැ සමහර වෙලාවට දැන් ප්‍රවෘත්තියක් ලියනකොට එකක්. ඒ ප්‍රවෘත්ති ලියන විලාසයෙන් අපිට විශේෂාංගයක් ලියන්න බෑ. එතකොට ඒ හින්දා තමයි ගොඩක් වෙලාවට මේ විශේෂාංග රචකයෝ වෙනම ඉන්නේ. ප්‍රවෘත්ති රචකයෝ වෙනම ඉන්නේ. මොකද සමහර වෙලාවට විශේෂාංග රචකයෙකුට ප්‍රවෘත්තියක් ලියන්න කිව්වොත් ඔහු ලොකු ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලියලා එහෙම ලියන්න ඉඩ තියෙනවා. ඉතින් වර්තමානයේ මම දකින දෙයක් තමයි අපි මේ මට තියෙන ලොකුම ගැටලුවක් තමයි අපි ඇයි මේ ශීර්ෂ පාඨ වැරදි විදිහට යොදාගන්නේ කියලා. ඒ කියන්නේ පරිගණකයේ භාවිතයට ආවට පස්සේ ඊටාම ලේසි මෙතුමාලා වින්ද දුක නැහැ අපිට. ඒ කියන්නේ හරිම ලේසි ශීර්ෂ පාඨයේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න. අපිට ඊටාම ලේසි ප්‍රවෘත්තියක හෝ විශේෂාංගයක අවශ්‍ය කොටස අනවශ්‍ය කොටසක් අයින් කරන්නත් අවශ්‍ය කොටසක් එකතු කරන්නත් ඊටාම ලේසි. ඒ පැත්තෙන් ඊටාම ලේසි දේවල් තියෙනවා. එතකොට ශීර්ෂ පාඨයට අපිට ලොකු ඉඩක් දෙනවා කියන්නකෝ අපි මෙච්චර ඉඩක් වෙන් කරනවා කියලා කලින් තීරණය කරන්න ඕනෙත් නැහැ. පිටුවේ අවශ්‍ය කරන ප්‍රමාණයට තමයි අපිට මේ ගානට තිබුණාම ඇති කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට එහෙම තියාගෙන අපි මේ දවස්වල කරන දෙයක් තමයි මේ ලොකු අකුරු ගොඩාක් යොදාගෙන මාතෘකා දාන අලුත් ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ අකුරු එක එක ප්‍රමාණය. ඇතරම දැන් ආකර්ෂණය දිනා ගන්න අවධානය දිනා ගන්නවා නම් අපි කියමුකෝ තෙල් මිල ගැන. තෙල් මිල ගැන මේ වෙලාවේ අපි ශීර්ෂ පාඨයක් යොදනවා නම් ඒකෙදි අපි කියන්නේ තෙල් මිල වැඩි වෙනවා කියන එකනේ. එතකොට තෙල් මිල වැඩි වෙනවා කියන එක නම් ශීර්ෂ පාඨයේ ප්‍රධාන අරමුණ. සමහරවිට ලෝක බැංකුවේ මේ ලෝක වෙළඳපොලේ ඇති වී ඇති අර්බුදයේ හමුවේ තෙල් මිල වැඩි වේ කියන්න පුළුවන් නේ. මේක ගහනවා මෙහෙම ලෝක වෙළඳපොළ ලොකුයි.
එතකොට අර්බුද පොඩි. ආයි තව මොකක් හරි අර්බුදෙත් ලොකුයි. තෙල් මිල වැඩි වෙයි තමයි පොඩියටම තියෙන්නේ. ඒතකොට දැන් අවධානය කොතෙන්ටද යන්නේ මේ අර ලෝක වෙළඳ පොලේ අර්බුදය. අපි ලියලා තියෙන්නේ තෙල් මිල වැඩි වෙලා කියලා. ඉතින් මේ වැඩේ දැන් අර පරිගණකයත් එක්ක වැඩ කරනකොට කෙරෙනවා. ඒක වැරද්දක් විදිහට මම නම් දකිනවා. දැන් මට මගේ ස්වයං විවේචනයක් තියෙනවා. සමහර වෙලාවට මගේ පුවත්පතේදී මේ හෙඩින්ග්ස් දිග වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඒක ඉතින් විවිධ අයනේ මේක කරන්නේ. එතකොට ඒ වෙලාවට සමහර වෙලාවට වැඩි වෙන වෙලාවල් තියෙනවා මගේ. දැන් මොකද අපි මේ වගේ තැනක කතා කරනකොට අපි නිකන් සියල්ල දන්නවා වගේ වෙනවනේ. එහෙම එකක් නැහැ. අපේ අදී වැරදි වෙනවා. ඒකයි මම අර ඉස්සෙල්ලා කිව්වේ මගේ පුවත්පතේ මුල් පිටුව ගත්තත් වැරදි තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ අර්බුද වලට අපේ අය මුහුණ දීලා තියෙනවා. අනිත් එක අපි වැරදි ඡායාරූප යොදා ගන්න පුරුදු වෙලා ඉන්නවා. දැන් අපි ඉස්සර ඉඳලා දන්න දෙයක් තමයි මේ සිද්ධියට අදාළ ඡායාරූපයනේ අපි යොදාගන්නේ. එහෙම නැත්නම් අපි මේක කාටූන් එකක් ඇඳලා චිත්‍රයක් ඇඳලා ඉදිරිපත් කරනවා. හැබැයි සමහර අලුත් ප්‍රවණතාවයක් ආවා. මේක දැන් ආයි ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ සිද්ධියට අදාළ නොවන ඡායාරූප ටිකක් යනවා. අඩුම ගානේ මේක ෆයිල් ෆොටෝ එකක් මේක සංරක්ෂිත ඡායාරූපයක් කියන එකවත් අපි යොදන්නේ නැහැ. එතකොට මේක වැරද්දක්. ඉතින් ආකර්ෂණ දිනාගෙන තමයි මේ ඔක්කොම කරන්නේ. ඉතින් වගේ වර්තමානයේ අපි දකිනවා ආකර්ෂණ දිනා ගන්න කරන වැරදි ටික. එතකොට ඒ වෙලා තියෙන පරිගණ භාවිතයේ තියෙන හරිම පහසුව. ඊටාම පහසුයි පිටුව හදන්න. කවුරු හරි කියනවනම් ඒ කියන්නේ සාපේක්ෂව දැන් මෙතුමාලා ඒ කාලේ පිටුවක් හදන්න වෙච්ච මහන්සියෙන් මම හිතේ එක 10න් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ 10න් එකක් ඕනි වෙන තැනදී අපිට නිර්මාණශීලීත්වය උපරිමයට ගෙන හැකියි. භාෂාව ගැන අවධානය යොමු කළ හැකි, වර්ණ ගැන අවධානය යොමු කළ හැකි. එතකොට කොහොමද අපි යොදාගන්න ඉඩ ගැන අවධානය යොමු කළ හැකි. නමුත් අපි එච්චර මහන්සි වෙන්නේ නැහැ මේ ඉදිරිපත් කිරීමේදී. ඉතින් මම හිතනවා ඒක ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ පුවත්පත් මාධ්‍යයේ යෙදෙන අය විදිහට. ඉතින් අර අවධානය යොමු කර ගැනීමේදී දිනපතා පුවත්පතක් නම් ජාතික පුවත්පතක් නම් මම හිතන්නේ නිවැරදි සත්‍ය තොරතුරු වාර්තා කරන්න ඕනේ. සත්‍ය කියලා දෙයක් නැහැ තමයි. නමුත් අපි පෙනෙන සත්‍ය වාර්තා කළ යුතුයි නේ. ඉතින් එතකොට ඒ වාර්තා කිරීමේදී මම හිතන්නේ අර වගේ වැරදි නොකර ආකර්ෂණ දිනා ගන්න උත්සාහ කළොත් හොඳයි. ඉතින් මේ අර අපි ඉස්සර ජනප්‍රිය ඒවා තියෙනවා අර දෙන්නෙක් බේරේ වගේ ඒ දේවල් අපි ওই හැම වෙලෙම යොදා ගන්නා උදාහරණ තියෙනවා. නමුත් මම හිතන්නේ බේරේ කියන්නේ ඉතින් මම කියන්නේ දැන් කාලේ එහෙම දේවල් නොවෙන්න එක හේතුවක් තියෙනවා. අපිට ඕන තරම් ඉඩ තියෙනවා කියන්නේ. ඒ කියන්නේ අපිට පුවත්පත ඇතුලේ ආකර්ශනීය හෙඩිමකටත් මේ ශීර්ෂ පාඨයකටත් වැඩිය තොරතුරු තියෙන ශීර්ෂ පාඨයක් යොදන්න වාසියක් තියෙනවා. ඉඩක් තියෙනවා. ඕන තරම් ඉඩක් ගන්න පුළුවන්කම තියෙන. දැන් මෙතුමා කලින් කිව්වා බණ්ඩාරනායක ඝාතනය වෙච්ච වෙලාවේ යොදාගත්ත අකුර අර ලී අකුර කියලා. දැන් අපිට එහෙම දෙයක් නැහැ. අපි ෆොන්ට් එක 200ටත් ලොකු කරලා ගහලා දාන්න තියෙන්නේ. ඒක හරි සරලයි. මම මේ පත්‍ර භාෂාවෙන් කියන්නේ ඒක. මොකද ඒක හරි සරලයි. කෙනෙකුට කියන්න පුළුවන් අපි මේක ගැන හිතලා මෙහෙම තමයි කරන්නේ කියලා. නමුත් මම කියන්නේ ඒක අච්චර සංකීර්ණ තත්ත්වයක නැහැ. ඒතකොට මේ සංකීර්ණ තත්ත්වයක නැති වුණාම අපිට මේ ආකර්ෂණය දිනා ගන්න නිවැරදි දේ කරන්න කාලය තියෙනවා. නමුත් 100% මම මේ විශ්වාස කරන දෙයක් තමයි අපි මේ කාලේ නිවැරදිව පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ. හොඳයි. ඒතර කියවන්නෝ සහ පාඨකයෝ අතර තියෙන වෙනස හොයාගන්න එක වගේම කියන බස සහ ලියන බස අතර තියෙන සම්බන්ධය හදාගන්න එක කොහොමද පුවත්පත් භාෂාවට මේ වැදගත් වෙන්නේ? ඔව්. මම චුට්ටක් දෙන්න මේ කාංචන කියපු එකකට අදහස් දක්වන්න. මොකද මේ පුවත්පතක් ආකර්ෂණය කරගන්න ඇත්තටම ඉතා පහසුයි. අපි ටෙක්ස්ට් ඇන්ඩ් ඉමේජ් කියන එකනේ පාවිච්චි කරන්නේ. ඡායාරූප සටහන් සහ මේ අක්ෂර. හැබැයි මම හිතන විදිහට අපිට පුළුවන් තරම් ටෙක්ස්ට් එක අඩු කරන්න පුළුවන්. ලියන එක අපි හැලි මුකුත් ලියන්න ඕනේ නැහැ. ඊටාම සංක්ෂිප්තව ලියන්න පුළුවන්. ඊළඟට අපිට ඉමේජස් පාවිච්චි කරන්න පුළුවන්. පින්තූර, ග්‍රැෆික්ස් මොනවා හරි අවශ්‍ය දෙයක් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වාසිය මේගොල්ලොන්ගේ પરම්පරාවට දැන් ලැබිලා තියෙනවා. හැබැයි මම හිතන්නේ දැන් මේ කාංචන කියපු විදිහට මේක භාවිතාවේ තමයි තියන්නේ වැරද්ද. දැන් අපට වඩා අපේ යුගයට වැඩිය පහසුකම් තියෙනවා. හැබැයි ඒක භාවිතාවේ තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ඔව් දැන් අවබෝධ භාවිතාවයි අනවබෝධ භාවිතාවයි. දැන් මම කියන්නේ හුඟක් වෙලාවට වජිර දැන් ඔය විදිහට අනවශ්‍ය විදිහට භාවිතාගෙන පොඩි එකාට පාට පෙට්ටිය හම්බුණා වගේ කියනවා.
පොඩි අප්පකාට පාට පෙට්ටිය හම්බ වුණාම තියෙන පාට ටික ඔක්කොම තැන් තැන් වල අතුරලා ගාලා දානවා. ඉතින් දැන් සමහර වෙලාවට මේ පළවෙනි පිටුවක් කරන් බැලුවාම නිකන් පොඩි එකාගේ පාට පෙට්ටිය වගේ තමයි. තියෙන පාට තියෙනවා ඔක්කොම තියෙනවා නිවුස් එක හොයාගන්න තමයි බැරි. ඉතින් ඒක නිසා උතන භාවිතාවේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. මම හිතන්නේ අපි ඔය කියන නිර්මාණශීලීත්වය ලියන එකේ තියෙන්න ඕනේ. බොහොම පොඩ්ඩයි අපි ලියන්නේ. එතකොට ඒ ඩිංග ඊටාම හොඳ සංක්ෂිප්ත කැටි කරපු පෙරාපුරතරම් වගේ නිවුස් කැල්ල ලියන්න ඕනේ. හරි විශේෂාංග ලියන්න ඕනේ. ඊළඟට අර ඉමේජ් එක අපි ඊටාම ඕන තරම් අපිට දැන් අද කම්පියුටර් ගියාම අපිට ඒකට අදාළ කොච්චර දේවල් හොයාගන්න පුළුවන්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සර අපි මේ පුස්තකාලයට ගිහිල්ලා නෙගටිව් හොයන් ඇවිල්ලා ඒක හොදලා print කරලා මේ ෆොටෝ එකක් අරන් ඇවිල්ලා බ්ලොග් කපලා එහෙම තමයි දැම්මේ. අද එහෙම නෙවෙයි. අද කිසිම සමාවක් නැහැ නිර්මාණශීලී නොවෙන්න. සියලුම පහසුකම් තියෙනවා. ඉතින් ඒක නිසා මේ භාවිතාවේ තමයි උතන මට පේන විදිහට අපේ වැරද්ද තියෙන්නේ. ඉතින් ඒකටත් භාවිතා කරන අයට නිපුණත්වයක් තියෙන්න ඕනේ. මම කොහොමද මේක විෂුවල් එකක් පාවිච්චි කරන්නේ? මම කොහොමද මේ ටෙක්ස්ට් එක පාවිච්චි කරන්නේ? මම කොහොමද මේක ලේඅවුට් කරන්නේ? මොනවද පාවිච්චි කරන ඉලස්ට්‍රේෂන්ස් කියන එක ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක අපේ මාධ්‍ය වේදීන්ගේ දැනුම සහ ඒ දැනුම භාවිතා කරන විදිහ ඇතුළේ තමයි යෝග තියෙන්නේ. ඒක නිසා අපි අපේම වගකීම සහ වැරදක් වෙනවා නම් අපිම වැරද්ද බාර ගන්න වෙනවා. ඒක නිසා දැන් ඔබ කියන්නේ දැන් ඔබ ඇහුවේ පාඨකයෝ මේ කියවන්නෝ සහ පාඨකයෝ අඳුනා ගැනීම. ඒ කියන්නේ පුවත්පත කියවන කෙනා සහ පාඨකයා කියන්නේ දෙන්නෙක්ද? ඒ වගේම කියන බස සහ ලියන බස කියන මේ භාවිතාව මේ පුවත්පත් භාෂාව ඇතුළේ අපි අවබෝධ කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම කියවන්නා කියන එක බොහොම සරලව ඉතින් ඕනේ කෙනෙකුට කියවන්න පොඩි අයත් කියවනවනේ. පොඩි අයත් පත්තරේ අරගත්තාම දැන් අපෙත් පොඩි මුණුවරාල දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ පත්තරේ අරගෙන මෙහෙම බිපෙල්ලගෙන කියවනවා. හැබැයි ඒගොල්ලෝ නිවුස් එක අවබෝධ කරගන්නෙත් නැහැ. ඒ විශේෂාංගයේ තියෙන දේ අවබෝධ කරගන්නෙත් නැහැ. ඒගොල්ලෝ කියවනවා. ඒක නිසා කියවන්නෝ එහෙම අය. හැබැයි පාඨකයා එහෙම නෙවෙයි. එයා පාඨනය කරන්නෙක්. එයා මේකේ අවබෝධ කරගෙන මේකේ සියලු දේ ග්‍රහණය කරගන්න කෙනෙක් තමයි පාඨකයා කියන්නේ. ඒ තමයි පොතක් වුණත් පරිවේශනයක් වුණත් පාඨකයෙක් තමයි ඒක කරන්න ඕනේ. ඒක කියවන්නේ කියවට වැඩක් නැහැ. ඒක නිකන් අර උඩින් පියාසර කරගෙන යනවා වගේ තමයි තියෙන්නේ. ඒක නිසා අපි පත්තර වලටත් ඕනේ පාඨකයෝ. මේ ඔබ මේ කාංචන කිව්වා වගේ පාඨකයින්ටත් අද බොහොම ලේසියි කියවන්න. මොකද ලියන ටික ඉතා පොඩියට ලියන්න ඕනේ. ඒක අඩු කරගන්න පුළුවන්. එතකොට විෂුවල්ස් වලින් පණිවිඩයේ ඉතුරු ටික පාඨකයාට දෙන්න පුළුවන්. අද රූපමය පත්තර තමයි හුඟක් වෙලාවට තියෙන්නේ. විෂුවල් මීඩියා එක තමයි අද දැන් රූපවාහිනිය වගේ තමයි. රූපවාහිනිය ආගමනයෙන් පස්සේ පුවත්පත් මාධ්‍යයට ඒක බලපෑවා. අර විෂුවල් මේ පුවත්පත් වලට වැඩි ඉඩක් එනවා. දැන් ඒක තමයි හුඟක් වෙලාවට පත්තර පෝස්ටර් බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා පාඨකයා වැඩි අවධානයකින් ලිපිය හෝ පුවත හෝ කියවලා ග්‍රහණය කරගෙන ඒක දැඩිව අවබෝධ කරගන්න කෙනෙක්. දැන් වාසනාවට මේ කියන බස සහ ලියන බස අතර බොහොම පරිස්සම් සහගත බවක් තවමත් පුවත්පතට තියෙනවා. ඒ කියන්නේ අපි කොයි වෙලාවකවත් රෝහල කියනවා මිසක් ස්පිරිතාලේ කියලා කියන තැනට තාම පත්තරේ ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ වාර්තා කිරීමේදී කියන්නේ ඊටාම පරිස්සම් සහගත වචන භාවිතයක් භාෂා භාවිතයක් තවම වාසනාවට පුවත්පතේ තියෙනවා. දැන් එතකොට මේ පුවත්පත සහ මේ අනන්‍යතාවය කියලා කියන කොටසට આવුත් දැන් අපි ගත්තොත් අපිට තියෙන ජාතික පුවත්පත් ඊටාම සීමා සහිතයි. පුවත්පත් විදිහට ගත්තාම තියෙන ජාතික පුවත්පත්යයි අපි පිළිගන්නා පුවත්පත්. හැබැයි මේ හැම පුවත්පතටම තියෙනවා අනන්‍යතාවයක්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රධාන ධාරාවේ පුවත්පත් දිනමින සිළුමිනට තියෙන අනන්‍යතාවය, ලංකාදීපයේ ගොඩනගාගෙන තියෙන අනන්‍යතාවය, දිවයින මව්බිම දැන් මෑතකදී පුවත්පත් ලෝකයට ආපු අරුණ පුවත්පත මේ හැමෝම ඒ පුවත්පතට ආවේනික. දැන් මව්බිම පුවත්පත වගේ ගත්තාම දැන් ඒ ගොඩනගන ආවේනිකත්වය තියෙන්නේ රටාව සහ නිර්මාණශීලීත්වය ඇතුලේ. මේක මම හිතන්නේ මේ නූතන දශකයේදී නේද මේ වැඩි නැඹුරුවක් මේ සඳහා යොමු වුණේ. ඔව් ඒකේ වචන මෙහෙමයි ඉස්සෙල්ලා තිබුණා අනන්‍යතාවයක්. ඒක අතීතයේ තිබුණේ ඒක අපේ දර්ශනය මොකක්ද පුවත්පතේ දේශපාලන දර්ශනයේද නැත්නම් අපි සමාජීය ප්‍රශ්න ගැන බලන කෝණයේද ඒක තමයි අපේ ඉස්සර තිබුණේ.
දැන් මෙතෙන්දි මේ ඔබ කියන තැන තියෙන්නේ අපි ඉදිරිපත් කිරීමේ තියෙන අනන්‍යතාවය. ප්‍රසන්ටේෂන් එක. ඔව්. ඒතකොට ඒක අනන්‍යයි. ඒතකොට දැන් මට අමතක දැන් අද පත්තරය කියලා කියන්නේ වෙනම අනන්‍යතාවයක්. ඔව්. දැන් මම මෙතුමා අර කලින් කිව්වා කෙටි ප්‍රවෘත්ති. අපි බොහොම ප්‍රබල විදිහට ඒක යොදා ගන්න පුවත්පත. මොකද අඩු පිටු ප්‍රමාණයක් තියෙන පුවත්පතක්. එතකොට අඩු මිලකට විකිනෙන පුවත්පතක්. එතකොට හැබැයි මේ පුවත්පත ඇතුලේ ඒ අදාළ ප්‍රවෘත්ති සියල්ල තියෙන්න ඕනේ. එතකොට ඊටාම කෙටි ප්‍රවෘත්ති තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් මම කියන්නේ ඒක අර අනන්‍යතාවය ප්‍රසන්ටේෂන් වල කියන්නේ ඉදිරිපත් කිරීමේ තමයි තියෙන්නේ. ඒක මම හිතනවා ඉතින් ඒකෙන් තියෙන්නේ අර දැක්ක ගමන් මේ පත්තරේ කියලා අඳුනා ගැනීම පමණයි. සමහරවිට අපි ඉදිරිපත් කරන එකම දේ, ඒ කියන්නේ යටිපෙළ කියවුවොත් එකම දේ වෙන්න පුළුවන්. යටිපෙළ කිව්වොත් පුවත්පත් දෙකක් අරගෙන එකම දේ වෙන්න පුළුවන්. ඔබ ඔය අහන දේ මට දැනෙන විදිහට නම් මේ ඉදිරිපත් වෙනවා වෙනස්. ඒකට හේතුව අර පරිගණක භාවිතයේදී අපිට ලැබෙන නිදහස. සමහරවිට ෆොන්ට් එක පවා වෙනස්. ඒක දැන් අනන්‍ය. දැන් අපි දන්නවා මව්බිම පුවත්පතේ පාවිච්චි කරන ෆොන්ට් එක ශීර්ෂ පාට වලට එකක්. අපේ පුවත්පතේ යොදාගන්නේ තව එකක්. ඒක දැක්ක තැනින් කියන්න පුළුවන් මේක අර පත්තරේ කියලා. ඉතින් ඒක මම හිතන හොඳ දෙයක් අර පුවත්පතක් හඳුනා ගැනීම. ඒ කියන්නේ ඔය කියන්නේ සන්නාම වලට හොඳයි. හැබැයි මේ අර යටිපෙළ තමයි මම හිතන්නේ. හැබැයි වඩා වැදගත් වෙන්නේ දැන් මෙතුමාලා කාලේදී වෙන්නේ යටිපෙළ වෙනස්. මේ ඉදිරිපත් කිරීම සමානයි ඒ කාලේ. හැම පුවත්පතකම අකුරු ටික ගොඩක් වෙලාවට සමානයි. පුවත්පතේ නම අපි ඉදිරිපත් කරන විදිහයි ඒ ටික විතරයි වෙනස්. හැබැයි පුවත්පතේ අන්තර්ගතයෙන් අපිට යටින් පාඨකයාගේ ඔළුවට දෙන දේ වෙනස්. ඒකයි. ඔව් දැන් රචනා විලාසිනුත් වෙනස්කම් හදාගත්තද තිලක් මහත්මයා ඒ දවස්වල? ඇත්තටම මේ රචනා විලාසයෙන් මේ වෙනස්කම් තිබුණා. දැන් මට හිතෙනවා කාංචන සමහර වෙලාවට පත්තරවල ප්‍රසන්ටේෂන් එක විතරක් නෙවෙයි අර ඉදිරිපත් කිරීම විතරක් නෙවෙයි. සමහර වෙලාවට ලියන ශෛලියේ පවා ඒ භාෂා භාවිතයේත් වෙනස්කම් තියෙනවා. දැන් අපි මම දන්නේ ඉතින් මම හුඟක් වෙලාවට මේ ලේකෞසිකේ පුවත්පත්වල හිටපු නිසා ඒ පුවත්පත්වල ඇතම් වචන තුන අපි පාවිච්චි කරන්නේ නැහැ. දැන් අද විවෘතව මේ අලුත් රැල්ලේ පුවත්පත් වලට ඒව පාවිච්චි කරන්න පුළුවන්. මේ අපි කියමු කෝලාහලයක් කියලා පාවිච්චි කරන්න පුළුවන්. දබරයක් කියලා පාවිච්චි කරන්න පුළුවන්. ගැටුමක් කියලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර වචන තියෙනවා දැන් ඕවට පාවිච්චි කරන මේ නූතන සමාජයේ තරුණයින් අතර ළමයින් අතර සාමාන්‍ය පන්තියේ අය අතර භාවිතා කරන ඒ ඇතම් වචන අපි පාවිච්චි කරේ නැහැ. කචල් එකක් කියලා කියන්නේ. කචල් එකක් කියලා දාන්නේ නැහැ. දැන් සමහර පත්තරවල එහෙම දානවා. වලියක් කියලා දාන්නේ නැහැ. වලියක් කියනවා. ඉතින් වලියක් කියලා දාන්නේ නැහැ. ඉතින් අන්න එහෙම අනන්‍යතාවක් තියෙනවා. දැන් අපි මම සිල්වෙන පත්‍රයේ කතුවර හැටි ඉන්න කාලේ ඊටම පරිස්සම් වුණා අර නිකන් ස්ලෑන් ඉංග්‍රීසි භාෂාවේ ස්ලෑන් කියලා එකක් කියනවා. ළඟදි මම දැක්ක පුවත්පතක ඔය වගේ මේ වචනයක් පාවිච්චි වෙලා බොහොම දැඩි සමාජ කතා බහක්. මේ වචන පාවිච්චි කරන පුවත්පත් තියෙනවා දැන්. ඒක තමයි කිව්ලා. සමහර ඒවා දැන් ඔබ කිව්වර දැන් මම ඔබේ ප්‍රශ්නේ ගන්න ප්‍රසන්ටේෂන් එකේ. ඒතකොට මේ ප්‍රසන්ටේෂන් එකේ එක කොටසක් තමයි මෙතුමා කියන්නේ. ඒතර මේ භාෂාව යොදා ගන්න විදිහ. දැන් ඇත්තටම මෙතුමාගේ පාරට කැමති කෙනෙක් විදිහට මගේ පුවත්පතෙත් මම ඒ වචනේ කවදාවත් යොදාගන්නේ නැහැ. මම නිතරම ඒක වික්ත භාවයක් තියෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. කතා කරනකොට අපි කියයි. අපි මේ ගෙදර කතා කරනකොට යාළුවෝ දෙන්නෙක් කතා කරනකොට අපි කතා කරන මේ අර ලිංගතු ස්වරූපයක් තියෙනවනේ. හැබැයි ඒක අපි මෙතන පත්‍රයට ගේන්නේ නැහැනේ. ඒක අපේ ලිංගතුකමට කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි පත්‍රයට ඒක ගේන්නේ නැහැ. ඒකෙදි අපි අර පෙරිලා එන්න ඕනේ ටිකක්. ඒක පොඩ්ඩක් අර පිරිපහදු කරලා තමයි පත්‍රයට පාවිච්චි කරන්නේ. මාධ්‍යයක දැන් මෙතෙන්දී ඇතම් වචන මට පාවිච්චි කරන්න බෑ. මොකද මම මේ එක්තරා ප්‍රේක්ෂක පිරිසකට අපි මේ ලිවිසරි ප්‍රේමය මේ ඉලක්ක කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට මට බෑ අර නිකන් අර බොහොම පහළ විදිහේ අව්‍යක්ත බසකින් කිව්වහම මම ඒ ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයි. ඒ වගේ පාඨකයින්ටත් අපේ ඇතම් පත්තරවල තියෙන මම එක සැරයක් කර මේ යම් දැන්වීම් ගේන අයනේ පත්තරවල මෙහෙවන්න හදන්නේ. ඒ අය කියනවා දැන්වීම් ගේන්න නම් මෙහෙම ඕනේ කියලා. මම එක්තරා තැනකදී මේ කල්පනාකාරීත්වයත් එක්ක මට සිද්ධ වුණා මේකට වාද කරන්න. මේගොල්ලෝ කියන විදිහට අපිට පත්තර කරන්න බෑ. ඒගොල්ලන්ට දැන්වීම් ගේන්න අපි මුද්‍රණය කරන අපේ අනන්‍යතාවට දැන්වීම් ගේන්න බැයි නම් අපිට ඒගොල්ලන්ට දැන්වීම් ගේන්න පුළුවන් වෙන විදිහට පත්තරේ හැඩගස්සන්න බෑ.
මම කිව්වා සමහර පත්තරයක් කියනවා අර මර්දානි චණ්ඩියෙක් වගේ. ඒ චණ්ඩියට ඕන වචනයක් කතා කරලා පේමන්ට් එකේ පදික වේදිකාවේ ඕනේ කෙනෙකුට බැන වැදිලා ඒක කරන්න පුළුවන්. මම කිව්වා මම මේ පැරණි අපේ පත්තරේ අර සාම්ප්‍රදායික පත්තරයක් නිසා මම කිව්වේ. මම කිව්වා මේක හරියට කඩුකස්ථාන පැලඳගත්ත මුදලි මුහන්දිරම් කෙනෙක් වගේ. ඒ මුහන්දිරම් තමන්ගේ මේ සරම මේ හෙට මෙහෙට කරගෙන කඩුකස්ථාන පැලඳගෙන පරිසවචනිය කාටවත් බයින්නේ නැහැ. එයාගේ ඒ තේජාන්විතභාවය ගෞරවය ඔක්කොම තියෙනවා. ඒක නිසා මං කිව්වා ඔය කියන දේ අපිට කරන්න බෑ. ඒ මං උත්සාහ කරේ මේකේ අනන්‍යතාව මං කිව්වා මට ඕනේ. මට අර මර්දානේ චණ්ඩියෙක් කතා කරන විදිහට මට මේ මුදලි මහන්තිරන්ට කියලා කතා කරවන්න බෑ. ඒක මම එහෙම තර්ක කළා මම දිනුවා. මං කිව්වා එහෙම කළා මට දැනීම් ගෙනල්ලා මේ පත්තරේ අනන්‍යතාව රැක ගන්න බෑ. ඒක නිසා අපි පත්තරයකට අපිට අනන්‍යතාවක් තියාගන්න ඕනේ. එතකොට තමයි අපි දන්නේ ඒක ඒ මුද්‍රාව හොඳ මුද්‍රාවක් බවට බ්‍රෑන්ඩ් එකක් කියලා හදාගන්න පුළුවන්. එතකොට අපි දන්නවා අපි අපේ ළමයින්ට අපි අරන් දෙනකොට අපි වග බලා ගන්නවානේ. ඒ ළමයා මේ පහත් රුචිකත්වයට වැරදි දේවල් ඉගෙන ගන්න පත්තරයක් අපි දරුවන්ට දෙන්නේ නැහැ. අපි අපේ පත්තරය කරනකොට දැන් මට දරුවෝ ඉන්නවා. මං කියන්නේ සෙන්සර්ෂිප් එක තියෙන්නේ වාරණය තියෙන්නේ මට මගේ දුව ඉස්සරහා පුතා ඉස්සරහා මේක දාන්න බැරි පත්තරයක් ගහන්නේ නැහැ. මට එහෙම පුළුවන් වෙන්න ඕනේ. එතන තමයි වාරණය තියෙන්නේ. මොකද එතකොට අපි මේක ස්වයං වාරණයක් ඇති කරන් තියෙනවා. එතකොට අපිට කිසියම් අනන්‍යතාවක් ඉබේම කොට නැගෙනවා. ඔව් දැන් ඇත්තටම මේ අපි පාඨක සමාජයේ අරමුණ. එතකොට අර සාමාන්‍ය කියවන සමාජයේ අරමුණ. දැන් මේ කතාව අපි සාකච්ඡා කරමින් හිටියේ ඇත්තටම කියවන අය සහ පාඨකයෝ අතර මේ භාෂාවෙන් කොහොමද අනන්‍යතාවයන් ගොඩනංවන්නේ. ඉතින් පුවත්පත් භාෂාව පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. විරාමයකට ගිහින් ඇවිත් අපි ආයෙත් කතා කරමු. අපි අද ලිවිසරි ප්‍රේමේදී සාකච්ඡා කරමින් ඉන්නේ පුවත්පත් භාෂාව පිළිබඳව. පුවත්පත් භාෂාව පිළිබඳව සාකච්ඡා කරන්න තිලකරත්න කුරුවිට බණ්ඩාර ප්‍රවීණ මාධ්‍යවේදියා සහ කාංචන දසනායක තරුණ ප්‍රවීණ මාධ්‍යවේදියා අපි එකතු කරගත්තා. අතරම මේ කාංචන මේ වදන් කෙටි විය යුතුයි වාසගම් ටිකිරි විය යුතුයි කියලා කියනවා. පුවත්පත් භාෂාවේදී වදන් කෙටි වෙන්න ඕන වාසගම් ටිකිරි වෙන්න ඕන. ඒ කියන්නේ මේ දැන් ලියනකොට මේ හැම දෙයක්ම ගැන අවධානය යොමු කරන්න ඕන කියලා තමයි මේ පුවත්පත් භාෂාව පිළිබඳව පුවත්පත පිළිබඳව උගන්වන අය කියන්නේ පුවත්පත් කලාවේදී. දැන් තව ප්‍රවණතාවයක් තියෙනවා මේ දැන් වර්තමාන වෙනකොට මම හිතන්නේ ඒක ටිකක් වැඩි වෙමින් යනවා මේ ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් ලියනවා. දැන් සමහර වචන ඉංග්‍රීසියෙන් තමයි හිතන්නේ සිංහලෙන් තමයි ලියන්නේ. දැන් එහෙම ව්‍යවහාර වෙච්ච වචන දැන් ඔය මහජන වැසිකිලි වෙනුවට ප්‍රසිද්ධ වැසිකිලි ලියන තැන් තියෙනවා. සමහර ලාවට මේ ඔය ප්‍රසිද්ධ නොතාරිස් වගේ තැන් තියෙනවා. දැන් මේ වගේ අභියෝග කොහොමද වර්තමානයේ පවතින්නේ සහ ඒවායින් එළියට එන්න ඕනද නැත්නම් මේවා පවතින ආකාරයෙන් නැත්නම් ව්‍යවහාර ක්‍රමවේදයෙන් පවත්වාගෙන යාම උචිතද? එක දෙයක් තියෙනවා වජිර දැන් අපි බලන්න වෙනවානේ දැන් මේ අපේ වචන කෝෂය සහ කියවන්නාගේ වචන කෝෂය පාඨකයාගේ කියවන්නා සහ පාඨකයාගෙන අපි කතා කරලා අපි කියමු පාඨකයා කියලා. දැන් අපි ලියන වචනේ තේරෙන්නේ නැත්තම් දැන් අපි මේ කියන වචනේ තේරුම තේරෙන්නේ නැත්තම් පාඨකයාට ඔහුට ආයි sannivedanaye ප්‍රශ්නයක් එනවා. දැන් මේ ලංකාවේ වර්තමානයේ වෙලා තියෙන දේ තමයි බහුතර පාඨකයින්ට සිංහල භාෂාවේ අපි සරලව ඉදිරිපත් කරන සමහර වචන තේරෙන්නේ නැති වෙනවා. අනිත් පැත්තෙන් දැන් අලුතෙන් එන වචන ඉංග්‍රීසි භාෂාවෙන් අපි පරිගණකාශ්‍රිතව එන ශබ්දකෝෂවල තියෙන වචන මම හිතන්නේ කාටවත් තේරෙන්නේ. දැන් data කියලා කිව්වොත් ඒක දැන් ඉංග්‍රීසියෙන් කිව්වොත් අපිට තේරෙනවා. ඒකට සිංහලට දීලා තියෙන නම දැම්මොතින් අපි දන්නේම නැහැ. ඉතින් මම හිතනවා ඒ වගේ වෙලාවකට අපි ඒ වචනේ යොදන එක මම නම් අනුමත කරනවා. මොකද එතකොට කියවන පුද්ගලයාට පාඨකයාට මේක තේරෙනවා. මොකද අපි එහෙම නැත්නම් දැන් මම කොතෙන්දිවත් මම විශ්වාස කරන දේ තමයි දැන් මේ බොහොම ජනප්‍රිය වචනයක් Facebook එක. ඕකට මේ මුහුණු පොත කියලා කියන. ඇයි එහෙම කියන්නේ? ඒක විතරක් අපිට පුළුවන් ට්‍රාන්ස්ලේට් කරන්න සිංහලට ගන්න. face කියන එකට සිංහල වචනයක් තියෙනවා book කියන එකට තියෙනවා. හැබැයි ඒත් අපි YouTube කියන එක සිංහලට හරවන්නේ නැහැ.
ඒ මොකද ඒක හැරෙව්වොත් නිකන් අමුතු වචනයක් වෙන හින්දා. සමහර තැන්වල මම අහලා යූ නලය කියලා කියනවා. ඉතින් එහෙම ඕනේ නැහැ. මම කියන්නේ භාවිත කරන වචනේ අපිට එන්නේ වෙන තැනකින් නම් ඒ වචනේ අපිට තේරෙනවා නා. දැන් මේ වචනයක් කියන්නේ මේකනේ. අපි මොකක් හරි විග්‍රහ කරනවා. ඒ විග්‍රහ කරනකොට අපිට ඒ කියන දේ තේරෙන්න ඕනේ. අපි ක්‍රිකට් කියන එකට සිංහල වචනයක් හැදුවේ නෑ. නෑනේ. එතකොට එහෙම ඕනේ නැහැ. මම විශ්වාස කරේ ඒකයි මම කිව්වේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කිව්වට වැඩිය ත්‍රිවිල් එකේ ඩ්‍රයිවරුත් දන්නවා IMF එකට යනවා කිව්වා. මම මේ ඔහුගේ මේව එක ගැන නෙවෙයි කියන්නේ වෛද්‍යවරයාත් දන්නවා ඒක. පහේ පන්ති ළමයාත් දන්නවා IMF එක කියන්නේ මොකක්ද කියලා. ඒ දැනුම එනවා. මේ මොකද භාවිතයෙන් ඕන තැනින් තාත්තලා කතා වෙනකොට දන්නවා IMF කියලා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කිව්වොත් ඒක පොඩක් අමාරුයි. මම කියන්නේ ඒක අපි යොදන වෙලාව අනුව යොදන තැන අනුව කිසිම වැරදක් නැහැ මට නම් හිතන විදිහට එහෙම යෙදුවට. අනිත් එක දැන් අර අපි මේ දවස්වල කියනවා මේ මොනවාද මාර්ගගත අධ්‍යාපනය කියලා. මම දන්නේ මම ඒකට විරුද්ධයි. ඒ කියන්නේ මාර්ගගත අධ්‍යාපනය කියලා සිංහලට හරියට හෙව්වොතින් තිලකරන්න මහත්තයා කියයි ඒක කොහොමද කියලා. ඒක වෙන විදිහක් වෙන. ඊට වැඩිය ලේසියිනේ දැන් ඔන්ලයින් කිව්වහම. අපි හැමෝම දන්න දේ හැමෝම පාවිච්චි කරන දේ. එතකොට දැන් ඇයි අපි එහෙම සමහර වචන බලෙන් දාන්න හදන්නේ. ඒක සාහිත්‍යයට පොතකට කමක් නැහැ. අපි පුවත්පතේදී අපිට ඒකෙදී එහෙම යෙදුවොතින් වැඩි පිරිසකට නොතේරෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් මම විශ්වාස කරනවා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා වෙන තර්ක තියෙන්න පුළුවන්. නෑ එහෙම නෙවෙයි අපි සිංහලෙන්ම මේක කරන්න ඕනේ කියලා. නමුත් අපි ලෝකෙට විවර වෙලා තියෙනවා නම් මේ ලෝකෙන් එන දැනුම ගන්නවා නම් අපි අර රූපවාහිනිය කියනවනේ ටෙලිවිෂන් කියන එකට අපි රූපවාහිනී සංස්ථාවක් ඇති කළා රූපවාහිනිය කියලා කියනවා. හරි. ඒකෝර එහෙම වෙන්න බෑනේ. එහෙම නම් ටෙලිවිෂන් කියන වචනේ පාවිච්චි වෙන්න එපා. එහෙම නැත්නම් රූපවාහිනී සංස්ථාව කියලා එකක් නැහැ. ඒකට වෙන බ්‍රෑන්ඩ් නේම් එකක් දීලා අපි මේක පාවිච්චි කරන්න ඕනේ. මම සාමාන්‍යයෙන් ඕනම තැනකදී එහෙම බ්‍රෑන්ඩ් නේම් පාවිච්චි කරනවා විතර. ඉතින් ඒ හින්දා මම කියන්නේ ඒකයි. එහෙම වෙන්න ඕනේ. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. ඉතින් මම කියන්නේ එහෙම සිංහල භාෂාවට මේ වචනේම ඕනි කියලා එකක් නැහැ. අපි කවදාවත් හිතනවාද ටොයෝටා කියන එක සිංහලට හරවන්න? ඇයි අපි ඒක කරන්නේ නැහැනේ? සුසුකි කියලා හරවන්නේ නැහැ. අපි ඒක ඒ විදිහටම පාවිච්චි කරනවා. හැබැයි මේ සමහර වචන විතරක් අපි එහෙම කරනවා. ඉතින් මම හිතන්නේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉංග්‍රීසි භාෂාවේ වචන දැනුම් මේ පණිවිඩය නිවැරදිව ප්‍රචාරය කරන්න යොදාගත්තට sannivedanaya කරන්න යොදාගත්තට වරදක් නැහැ. හැබැයි මේක මේ ලියන්න ගත්තොත් ප්‍රවෘත්තියක් ගන්න ගත්තොත් අර අපි කලින් කතා වුණා වගේ අද දහවල් සිදු වූ බෝම්බ පිපිරීමේදී 10 දෙනෙක් හොස්පිටල් එකට ඇතුල් කළා. එහෙම ලිව්වොත් ඒක ප්‍රශ්නයක්. නමුත් මෙතෙන්දී පාවිච්චි කරේ C4 වර්ගයේ මොකක් හරි පුපුරන ද්‍රව්‍යයක් හරි මොකක් හරි කියන එක අපිට කියන්න වෙනවනේ. එහෙම ඒක කියන එකේ මට නම් කිසිම වරදක් දකින්නේ නැහැ. සහ මම හිතනවා විශේෂයෙන්ම දැන් මේ තරුණ ළමයි මේ කුඩා දරුවන් සහ මේ තරුණ වයසේ ඉන්න අය මේ ඉංග්‍රීසි භාෂාව සහ ඒ අදාළ වචන එක්ක හරිම සමීපයි. ඉතින් ඒතකොට ඔවුන්ට අපි මේ අලුතෙන් මේ ඉංග්‍රීසි එක සිංහල වචනයක් හඳුන්වලා දීලා ඒකම බලන්න කියලා කිව්වොත් ඔවුන්ට sannivedanaya වෙන එකක් නැහැ. ඉතින් මම හිතනවා මගේ කැමැත්ත අවශ්‍ය තැනදී අවශ්‍ය ඉංග්‍රීසි වචනයක් හෝ වෙන යොදාගත හැකි රූපකයක් හෝ ඒ දේ යොදාගත්ත කියලා කිසිම වරදක් නැහැ. හොඳයි දැන් පුවත්පතේ භාෂාව පිළිබඳව කතා කරනකොට මේ භාෂාවට යන්න පුළුවන් සීමාවක් ගැන බොහොම ලස්සනට කාංජන කියනවා. මේ කියන්නේ භාෂාවේ අර අපි තීරණය කරන සීමාව කොතනද තියෙන්නේ? එතකොට බහුතර පාඨක අවබෝධය පිණිස සීමාව නවත්තන්න පුළුවන්. ඔව්. අතරම මේ කාංචන කියපු හරියට හරි. IMF කියන එක ඕනම කෙනෙකුට තේරෙනවා. දැන් ඇත්තටම පරිගණකයේ ආශ්‍රිත වචන ඊටාම සමීපයි පොඩි දරුවෝ පවා දන්නවා. දැන් ඉංග්‍රීසි වචනයක් ඉංග්‍රීසි අවශ්‍යතාවන්ට භාවිත කිරීමේ කිසිම වරදක් නැහැ. හැබැයි මේ අපි කියන්නේ වල භාෂාව කලවම් කිරීමේ. දැන් මම ඔකට හොඳ නිදර්ශනයක් කියන්න අපි මුනිදාස කුමාරතුංග කියන්නේ අපේ භාෂාවේ මේ නිර්මලත්වය ගැන කතා කරපු ලොකුම පඬිවරයා. එතුමා කියනවා දැන් එතුමා ඉංග්‍රීසි වචන අකුරු පාවිච්චි කරන නමක් ලියනකොට අපි කියමු කේ ආර්යදාස සහ පුත්‍රයෝ ප්‍රකාශකයෝ. එතුමා පාවිච්චි කරේ කේ කියන එක ඉංග්‍රීසි අකුරු. ඉංග්‍රීසි අකුරු. ඒ කියන්නේ කේ කියලා සිංහල අක්ෂරයක් නැහැනේ. කා ඈ කියලා කා ඈ කියලා කියනකොට ආදෝ චන්ද්‍රසේකර කියලා ලියනකොට
ඒ මේ කියන ඒ වෙන්න පුළුවන්නේ. එතකොට කියලා ලියුවා. හැබැයි සිංහල ඕඩි අයන්නක් තියෙනවා. හැබැයි කේ කියලා අකුරක් සිංහලේ නෑ. එතකොට කේ ආරියද බලන්න මේ කුමාරතුංගයන්ගේ පැරණි පොත් අරගෙන ඒක කේ ආරියදාස පහරුවේහි පැහැරෙනි. අර ඔක්කොම වචන සිංහලෙන් තියෙනවා. කේ කියන එක තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂරයෙන්. දැන් ඒ කාලේ පාවිච්චි කරපු හුඟක් ඔය වගේ නම් වල ඔය මේ අකුරු ආපුවාම ඒක ඉංග්‍රීසි අකුරක් නම් ඕක පාවිච්චි කරේ ඉංග්‍රීසියෙන්. මම දන්නේ නැහැ පස්සේ ඒක අතහැරියද කියන එක මගේ පිළිබඳ මට සාක්ෂියක් නැහැ. හැබැයි මුල් අවදියේදී ඒක කරා. ඉතින් ඒක සාධාරණ තර්කයක් අපිට හිතන්නත් පුළුවන් නේ ඔබ කියනවා වගේ. කේ කියලා සිංහලෙන් අක්ෂරයක් නැත්තම් කේ අකුර ඉංග්‍රීසි අක්ෂරය නම් අපි ගත්තේ කේ කියන එක භාවිත කරලා කමන්නේ. ඉතින් ඒක නිසා අපිට භාෂාව පෝෂණය කර ගැනීමට අසීමිත ඉඩක්කඩක් තියෙනවා. ඒකට තහංචි පනව ගන්න ඕනේ නැහැ. දැන් අපි කියන්නේ අර සිංහලත් බැරි ඉංග්‍රීසිත් බැරි කට්ටිය සිංහලත් වැරද්දලා ඉංග්‍රීසිත් වැරද්දන එක. ඒ අච්චාරු භාෂාව තමයි අපි මේ විරුද්ධ වෙන්නේ. සිංහල කතා කරනකොට අපිට සිංහලෙන් කතා කරන්න පුළුවන් නම් මට කම්පියුටර් කියන වචනේ පාවිච්චි කරන එක මට පාපයක් නැහැ. ඒක තමයි වඩාත්ම අපිට පරිගණකකින් එක දැන් භාවිතයට ඇවිල්ලා ඉඳන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ශෛලිය අනන්‍යතාවය වෙනස් වෙනවද දැන් මේ අපි ගත්තොත් ප්‍රවෘත්ති රටාව අනුව ප්‍රවෘත්ති රටාව දැන් වාර්තාකරණයද සමාලෝචනයද ගවේෂණයද සම්මුඛ පරීක්ෂණයද මේ වෙනකොට භාෂාවේ යම් වෙනස්කම් සඳහා පුවත්පත අවසර දෙනවද? ඔව් මම හිතන්නේ මේ රූපමය ලක්ෂණ වැඩිවීමත් සමග භාෂා ශෛලියේ කිසියම් වෙනසක් වෙලා තියෙනවා. අපිට අර මේ කාංචන කිව්වා වගේ හුඟක් ලියන්න ඕනේ නැහැ. දකින්න හුඟක් දේවල් දෙන්න පුළුවන්. ඒක නිසා ලියන එක පුංචි වෙනවා. ඒක අපිට කැටි කරලා ඊටාම සංක්ෂිප්තව ලියන්න පුළුවන්. හැබැයි ඒකට අර දිගට ලියන්න ඕනේ කාලයට වැඩි නිපුණත්වයක් ඕනේ. දැන් අපිට ඡේද 3කින් ප්‍රවෘත්තියක් කියනකොට අපි පිටු භාගයකට කියන ප්‍රවෘත්තිය අපිට ඡේද 3කින් ලියන්න අපේ භාෂා නිපුණත්වය වැඩි වෙන්න ඕනේ. හැකියාව වැඩි වෙන්න ඕනේ. එතකොට මේක මිටට අරගන්න භාෂා නිපුණත්වය ඉස්සර ආයත වැඩි හොඳින් තියෙන්න ඕනේ. ඊට වඩා නිපුණත්වයක් තියෙන්න ඕනේ. කියන්නේ ඒක නිසා අපිට තාක්ෂණය ආවට මේ රූපමය විෂුවල් මීඩියා කියන එක මේකට එකතු වුණාට අපිට භාෂා දැනුම කියන එක අඩු කරගන්න බෑ. ඒකේ මම තිලක් මහත්තයා අර මේ දැන් ඔතෙන්දී වජිර අහනවා මේ දැන් කියන්නේ තීරු ලිපියකදී ලියන භාෂාවයි ප්‍රවෘත්ති භාෂාවයි අපි ඉස්සෙල්ලා කතා වුණේ විශේෂාංග රචකයෙකුට ප්‍රවෘත්ති ලියන්න දුන්නොත් ඔහු ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලියයි සඳ ඇතිරයක ලියයි එහෙම වෙන්න පුළුවන් සමහරලාට ඔහුගේ. ඒතර ඇත්තටම එහෙම ප්‍රීතියක් තියෙනවනේ අපිට. ඔව්. දැන් අපි මේ කාංචන අපි මේ මොකද්ද ඔය ඇතම් තීරු ලිපි වල තියෙනවනේ භාෂාව ભેද ඕන තරම්. අර මේ මොකද්ද අර පේමන්ට් එකේ පදික වේදිකාවේ භාෂාවනොත් අපි තීරු ලිපි ලිව්වා. මානව සිංහ ඊටාම ව්‍යක්ත භාෂාවෙන් ලිව්වා. ඩේවිඩ් කරුණාරත්න අර ගැමි ව්‍යවහාරයෙන් ජනශ්‍රුති වල පැරණි සාහිත්‍යයේ තියෙන ඔක්කොම එකතු කරලා අර හැල්ල වගේ එකක් ලිව්වා. ඉතින් ඒ වගේ අපිට නිර්මාණාත්මක ලේඛනය අද පුවත්පත් වලට ඇතුල් වෙලා තියෙනවා. ප්‍රවෘත්ති ලියනකොට අපි බොහොම ඍජුව මේ අනම්මනම් නැතුව අපි ප්‍රවෘත්ති භාෂාවෙන් ලිව්වට අද නිර්මාණාත්මක ලේඛන ගොඩක් පත්තරවල ප්‍රධාන විශේෂාංගයක්. ඉතින් ඒ වේදී අපිට නියෝගික භාෂාත්මක මේ ඔය ඉංග්‍රීසි භාෂාව කලවම් කරලා ලියන්න පුළුවන්. ඒක තමයි. එතෙන්දී පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක ඔය දැන් අර සම්මුඛ සාකච්ඡා කියන එකේ මම දැකලා තියෙනවා දැන් අර මේ ඔබගෙන් මම ඒක දැකලා නැහැ. නමුත් සමහර රූපවාහිනී මේ වැඩසටහන සාකච්ඡාවලදී ඉතින් ඔහු තමයි කියන්නේ සාකච්ඡාව මෙහෙවන්නා කියනවා මෙහෙමයි නේද කියලා. ඉතින් මට තියෙන්නේ ඔව් කියන්නේ. දැන් මේක එහෙම අපි ඕන තරම් දැකලා තියෙනවා. කියන්නේ සාකච්ඡාව මෙහෙවන්න තමුන්ගේ දැනුම පෙන්නනවා ප්‍රේක්ෂාගාරයෙන්. මේක සමහරලාට පුවත්පත්වලත් තියෙන කියන්නේ ප්‍රශ්නය තියෙන වාක්‍ය 15ක් විතර. ඒතර ඇත්තටම ඉතින් අර සම්මුඛ භාෂාවේ උත්තර දෙන කෙනාට තියෙන්නේ ඔව් එහෙම තමයි කියන්නේ. ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ අනිත් පැත්ත ලියන කෙනාගේ මේ වික්ත බව හෝ උගේ දැනීම නෙවෙයි පාඨකයාට වැදගත් වෙන්නේ. අපි කෙනෙක්ව ගෙන්නලා ප්‍රශ්න කරන්නේ ඔහුගෙන් යමක් දැනගන්නනේ. එතකොට දැන් මේක මම හිතන්නේ ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනී මේ ටෙලිවිෂන් එකෙන් ආපු දෙයක්.
තමයි මේ පොත්පත්වල ඉස්සර පොත්පත්වල හරි කෙටි ප්‍රශ්න. දැන් මේ ලොකු ප්‍රශ්න එනවා. ඉතින් මම හිතන්නේ මේක දැන් තියෙන පොඩි අඩුපාඩුවක්. ඒක හැබැයි දැන් ඕක තේරුම් අරගෙන හදාගෙන යනවා බොහෝ දෙනා. ආයි නැවතත් මේ ප්‍රශ්නේ කෙටි අර ගන්න කෙනාගෙන් අවශ්‍ය දේ ගන්න කියන තැනට එනවා. මොකද සම්මුඛ පරීක්ෂණයේ මේ සම්මුඛ සාකච්ඡාවකදී අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ පුවත්පතක විශේෂයෙන්. මොකද අපිට ඒක එඩිට් කරන්න පුළුවන්, මේ සංස්කරණය කරන්න පුළුවන් පසුව. ටෙලිවිෂනේ හෝ රේඩියෝයේ ඒක බෑ. නමුත් අපිට පුළුවන් ඒක කරන්න. ඉතින් ඒකෝට ඇත්තටම අපි දිග ප්‍රශ්නයක් ඇහුවත් අපිට පුළුවන් මේ ප්‍රශ්නේම අඩු කරලා ඉදිරිපත් කරන්න. ඉතින් ඒක ඒ වගේම තමයි මේ තීරු ලිපියේදීත් හැම එකේදීම විශේෂයෙන්ම ක්‍රීඩා වාර්තා කිරීමේදී ක්‍රීඩා ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී ඒක වෙනමම කලාවක්. ඇත්තම කියනවනම් අපි ඒක මේ සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තා කරන වගේ වාර්තා කළොත් කිසිම රසයක් නැහැ. ඒ වගේම මෙතුමා කලින් කිව්වා වගේ කලාතුරතුරු ලස්සන නිලියක් ගැන ලියනවා නම් කඩවසම් නළුවෙක් ගැන ලියනවා නම් ඒක බොහොම රළු විදිහට ලියලා වැඩක් නැහැ. ඉතින් එතකොට භාෂාව වෙනස් කරමින් ඒක ලියන්න ඕනේ. ඉතින් ඒකෙදි සමහර වෙලාවට නිතර ප්‍රවෘත්ති වාර්තා ලියන මේ ලේඛකයෙක් නම් ඔහුට බැරි වෙයි අර සුමට බව ගන්න. ඒ හින්දා තමයි ඔය විශේෂාංග ලේඛකයෝ වෙන වෙනම බිහි වෙලා තියෙන්නේ. ඔය කියන්නේ භාෂාවට අවශ්‍ය විට වෙනස් වීමේ අවසරය පුවත්පතේ තියෙනවා නේ. ඇත්තෙන්ම තියෙනවා. ඇත්තෙන්ම තියෙනවා. ඉතින් එහෙමනම් මේක නැත්තම් මේක ඉතින් අර ගල් ගහිලා වගේ තියෙන්න ඕනේ. භාෂාවක් එහෙම තියෙන්න බෑනේ. දැන් අපි කියමු මේසයක් පුටුවක් තිබ්බාම තිබ්බ තැනම තියෙනවා. හැබැයි භාෂාව එහෙම තියෙන්නේ නැහැ. එහෙම වුණොත් ඒක අප්‍රාණික අර මල භාෂාවක් වගේ වෙනවා. ඒක නිසා අපි මේක පෝෂණය කරගන්න ඕනේ. හැබැයි අර නිවැරදි අර ශික්ෂණය තියාගන්න ඕනේ. තියාගෙන මේක පෝෂණය වෙන්න ඕනේ. අද කොච්චර වචන තියෙනවද අපි භාවිත කරන බව අනුකූලතාවය විධිමත් බව ප්‍රමිතිකරණය තියාගත්තොත් භාෂාවට ඕන අපේ සිංහල භාෂාවේ දෙමළ වචන තියෙනවා, සංස්කෘත වචන තියෙනවා, පෘතුගීසි වචන තියෙනවා, ඉංග්‍රීසි වචන තියෙනවා. ඉතින් මේ ඔක්කොගෙම අපි දැන් පෝෂණය වෙලා තියෙන්නේ. පාලි සංස්කෘත තියෙනවා. ඉතින් ඒ වගේ ආපුවාම මේක අසීමිතව වචන එකතු වෙලා මේ වදින අපිට වචන නැත්තම් අර වින්ටර්ගනිට්ස් කියලා තියෙන්නේ අපිට වචන තියෙනවා තමයි හිතන්න ඕනේ. පුළුවන්. අපි වචන හිඟනම් අපිට හිතන ලෝකය අඩු වෙනවා. ඒ චින්තන පරිධිය, ඒ සීමාව, ඒ කවය පුංචි වෙනවද ලොකු වෙනවද කියන එක තියෙන්නේ අපේ වාග්කෝෂයේ පෝසත්කම අනුව. දැන් අපි කියමුකෝ මේ ගෝත්‍රික කෙනෙකුට බර්ටන් රසල්ගේ දර්ශනය ගැන පොතක් දෙන්න. තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න බෑ. මොකද එයා දන්න වචන ටික බොහොම සීමිතයි. ඒකට එයාට අරක තේරුම් ගන්න බෑ. මේ අභිධර්මය ගැන පොතක් දෙන්න. ඒක තේරුම් ගන්න බෑ. එතකොට අපි භාෂා දැනුම තියෙන්න ඕනේ ලියන්න විතරක් නෙවෙයිනේ. හිතන්නත් භාෂාව ඕනේ. ඒ කියන්නේ පාඨකය අවබෝධ කරගන්නත් අපිට මේ භාෂාව ඕනේ. භාෂාව නැත්තම් අපිට හිතන්න බෑ. හිතුවේ නැත්තම් කතා කරන්න බෑ. මේ හිතන්න බැයි නම් කතා කරන්නත් බෑ, ලියන්නත් බෑ. අපි හිතලානේ ඔක්කොම කරන්නේ. එතකොට හිතන්න වචන ඕනනම් කවර කතාවද? ඔව් අවසන් කරමු අපි කාංචන. දැන් වර්තමානයේ දැන් ඔබේ මගේ පරම්පරාවේ පුවත්පත් භාෂාව මුහුණ දෙන අභියෝගය සහ නවතාවය පිළිබඳව අපි කතා කරා. විය යුතු දේවල් පිළිබඳව කතා කරා. දැන් මේ සාකච්ඡාව නරඹන හෝ එහෙම නැත්නම් භාෂා ප්‍රේමයක් තියෙන කෙනෙකුට පුවත්පත් කලාවට ප්‍රවිෂ්ඨ වෙන්න නම් ඔහු මොන ආකාරයේ භාෂා හදාරන්නෙක් බවට පත්වන්න ඕනද? මොකද නූතනයේ පුවත්පත් කලාවට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට පුවත්පත් කලාවේදී මට පත්තරයට ලියන්න ඕන. එහෙමනම් ඔහුගේ පිළිවෙල සහගත බව සහ ඔහුගේ වචන භාවිතය මොනවා කියවෙන්න ඕනද? මං හිතන්නේ දැන් අපි කතා වෙන මේ පරිපූර්ණ පුවත්පත් වාර්තාකරුවෙක් හෝ කලා පුවත්පත් මාධ්‍යවේදියෙක් වෙනවා පරිපූර්ණ. එතකොට එහෙමනම් ඔහු මේ අපි මෙච්චර වෙලා කතා කරපු දේ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කොහොමද තව කෙනෙකුට දැනෙන්න ඒක ඉදිරිපත් කරන්න ලියන්නේ. ඉන්ෆෝමේෂන් ගේන අය ගැන තමයි මම අර කලින් කිව්වේ. ඉන්ෆෝමේෂන් ගේන අය ඉන්නවා. මෙන්න මෙහෙම සිද්ධි තියෙනවා, මෙහෙම තියෙනවා. ඒකට අපි ඒක එකතු කරලා ලියන. එහෙම පිරිසකුත් මම හිතන්නේ ලෝකේ හැදෙනවා දැන් සහ ඉන්නවා. එතකොට එහෙම කෙනෙක් වෙන එක නෙවෙයි අපි මේ කතා කරන්නේ පූර්ණ මාධ්‍යවේදියෙක් වෙන එක. මෙතුමා කිව්වේ භාෂාව හරියට දන්නේ නැත්නම් ඇත්තටම ඔහුට මාධ්‍යවේදියෙක් වෙන්න බෑ. හරි. එතකොට මූලිකවම මේ
මම කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි ඔබට. එතකොට ඒක ලියන්න වෙනවා. දැන් අපි පුවත්පත් කරන. ඒතර මම ලියන දේ තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. මූලිකව මේක තමයි මූලික සුදුසුකම. ඒකට තමයි වචන ගැන දැනීම තියෙන්නේ. මෙහෙම නෑ වචන ගැන දැනීම නැති වුනහම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ දැන් අර සිංහල සින්දු වල දැන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වචන එක වචනෙන් කියන්න පුළුවන් දෙයට අපි වචන 4ක් විතර වැය කරනවානේ දැන්. එතකොට දැන් එහෙම ඇයි ලියන්නේ කියලා ඇහුවාම ඒකට උත්තරේ හරි සරලයි. අහන කෙනාට තේරෙන්නේ නැහැ. අපි අර තනි වචනේ දැම්මම සමාන පදේ දැම්මම ඒක තේරෙන්නේ නැහැ අර. එතකොට ඒ හින්දා අපි වචන 4කින් විතර මේක විග්‍රහ කරනවා. මම හිතන්නේ ඉංග්‍රීසි සමහර සරල ගීතවල තියෙන ඉතාම දිග පද ඒ තියෙන්නේ ඒකයි. මොකද මේ මුළු කතාවම කියන්න සිද්ධ වෙනවා. සිංහලෙනුත් දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. මොකද අපි අර භාෂාවේ ගැඹුරු තැන් සොඳුරු තැන් ස්පර්ශ කරනවා අඩුයි. ඒක නෙවෙයි අපිට ඕනේ නිකන් මේ කතා කරලා විශ්ව. ඉතින් පුවත්පතකට එන කෙනා මේක දැනගනින්න ඕනේ. මේ මන් ලියන දේ මේ කියවන කෙනා මෙහෙම මං කියන විදිහටම තේරුම් ගන්න දන්නවාද? මට තියෙන දැන් වර්තමානයේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි. අපි මේ ලියන දේ කියවන කෙනා ඒක තේරුම් ගන්න දන්නවාද? එතකොට තමයි අර අපි කිව්ව විදිහට අමුතු වචන දාන්න වෙන්නේ. එහෙම එකකුත් තියෙනවා. හැබැයි මේ වැඩේදී අපි කල්පනා කරන්න ඕනේ එක දෙයක් තියෙනවා. හරියට සිංහල භාෂාවෙන් අපි ලියන්නේ. සිංහල භාෂාව යොදාගෙන තව කෙනෙකුට මම කියන දේ කරන්න පුළුවන්. මම කියන දේ තේරුම් ගන්න පුළුවන්. එච්චරමයි. ඊට පස්සේ දියුණු කරගන්න ඕනි කුසලතා ගොඩක් තියෙනවා. නමුත් මූලික කුසලතාවය වෙන්නේ මම ලියන දේ තව කෙනෙක් හරියට තේරුම් ගන්නවා. හොඳයි. ඇත්තටම අපි අද සාකච්ඡා කළේ පුවත්පත් භාෂාව පිළිබඳව. පුවත්පත් භාෂාව කෙබඳු විය යුතුද? අතීතය පිළිබඳව අපි කතා කළා. වර්තමානයේ පිළිබඳව කතා කරා. ඒ වගේම අනාගත පුවත්පත් භාෂාව පිළිබඳව යම් අවබෝධයක් ඒ ඔස්සේ ලබා ගන්නට උත්සාහ කළා. ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයාට ස්තුතියි. ආයුබෝවන් අද මේ සාකච්ඡාවට පැමිණියාට. ඒ වගේම අද පුවත්පතේ ප්‍රධාන කර්තෘ ඒ වගේම පුවත්පතේ මේ නූතන හැඩයට නව ජීවියක් එකතු කරපු කාංචන දසනායක මාධ්‍යවේදියාට ස්තුතියි. ආයුබෝවන්. අපි තවත් දවසක හමු වෙමු ලිවිසරි ප්‍රේමේදී තවත් කතා බහකින්.